හත ශ්‍රේණිය 11 වන පාඩම දශම අපි හත ශ්‍රේණියේ දරුවා වෙනුත් පාඩම් නිර්මාණය කරමින් පවතිනවා. මේ දෙවන වාරයේ පාඩමක් දශම. එළ පොතේ 11 වන පාඩම අපි සාකච්ඡා කරන්න යමු. ඊට අපි මුලින්ම බලමු හරය 10 බලයක් වන තත්ත්ව භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම. හරය 10 බලයක්. හරය කියන්නේ අපි දන්නවා භාග සංඛ්‍යාව 15න් තිබෙන සංඛ්‍යාවනේ දරුවනේ. ඒකට එකේ 10 බලයක් කිව්වම 10 100 1000 ආදී වශයෙන් අපි 10 බල කියලා කියන්නේ. ඒතර තත්ත්ව භාගයක් කියලා කියන්නේ හරයට වඩා ළමයේ කුඩා වෙන. උදාහරණයක් 10න් 3. නැත්නම් 100න් 21. අන්න එවැනි සංඛ්‍යාවක් කොහොමද අපි දශම බවට පත් කරන්නේ කියන එකයි කියන දෙන්නේ. මුලින් මතක් කරගමුකෝ. දරුවන්ට පේන මේ රූපේ නේද? මේ රූපේ ඒකකයක් කියලා සැලකපුවාම මේක සමාන කොටස් 10කට මම බෙදලා තියෙනවා. දැන් බලන්න හරියද කියලා 10කට බෙදලා තියෙනවා. 10න් මොකද මම කරලා තියෙන්නේ? 10න් එකක් පාට කරලා තියෙනවා. දරුවන්ට මතක ඇති මේ 10න් එකක ප්‍රමාණය අපි හඳුන්වනවා දශමයක් කියලා. ඒක කොහොමද ලියන්නේ? 10න් එකක් සමානයි අපි කියනවා 0.1 කියලා. 0.1. මේ දශම කියන්නේ මේ තිතර නෙමෙයි. තිතෙන් කියවනේ දශම කියන වචනේ උනාට දශමයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ළමයිට උත්තරයක් දෙනවා. 10න් පංගුවක්. අපි කියන්නේ සමහරවිට අපි 99න් බේරුණා. දශමෙන් තමයි වැඩේ ගැස්සුනේ. එහෙම කියන වචන අපි යොදනවා නේ. දශමයක් කියලා කියනවාද? 10න් එකක්. දැන් කේක් ගෙඩියක් 10කට කපලා ඒකෙන් කැබැල්ලක් කෑවනම් තමුන්ට කැලවනවා තමුන් කේක් ගෙඩියෙන් දශමයක් ආහාරයට ගත්තා. දශම එකක්. දශමයක් කරනවා දශම එකක් ආහාරයට ගත්තා. එතකොට මේක කියවන්නේ කොහොමද? අපි කියවන ආකාරය මේ පෙන්නන්නේ 0.1. හරිද? ඒක 10න් එක් පංගුවක් අපි කියනවා 0.1 කියලා. දැන් මේ බලන්න. මේ තියෙන්නේ ඒ රූපෙම තමයි. හැබැයි වර්ණ ගන්නලා තියෙනවා කොටස් දෙකක්. ඉතින් ඒකට අපිට කියන්න බෑනේ 10න් 1 කියලා. 10න් 2 වෙන්න ඕන. දැන් 10න් 1ක් 0.1 නම් 10න් 2ක් කීයද? එහෙනම් 10න් 2ක් කියන්නේ අපි කියන්නේ කොහොමද? 0.2. 0.2. ඊළඟට බලන්න මේ ඔන්න දැන් ආයේ එවැනිම කොටුවක් හැබැයි මේක 100කට බෙදලා තියෙනවා. මම 100න් එකක් පාට කරලා තියෙන එක නේද? 100න් එකක් කියලා කියද්දී අපි කොහොමද කියන්නේ? 0.01. දැන් අපි මෙතනදී කියනවා මෙතන දශම ස්ථාන දෙකක් එනවා. දශම ස්ථාන කියන්නේ තිතෙන් පසුව තිත දැන් මෙන්න මෙතන තියෙන්නේ. තිතෙන් පසුව තිබෙන ස්ථාන වලට තමයි දශම ස්ථාන කියන්නේ. මෙයාට කියන්නේ පළමු දශම ස්ථාන. මෙයාට කියන්නේ දෙවන දශම ස්ථාන. ඒතර ආද අරවන්න පේනවා මේ 100න් පංගුවලදී දශම ස්ථාන කීයක් එනවද? දෙකක් එනවා. දැන් 10න් පංගුවලදී දශම ස්ථාන එකයි. ඒක වැදගත් කාරණා මතක තියාගන්න ඕනේ. ඒක කොහොමද මේ කියන්නේ? එතකොට 100න් එකක් සමානයි 0.01. කියන්නේ කොහොමද 0.01 කියලා අපි කියනවා. ඒතර මේ රූපෙ දිහා බලන්න. අන්න දැන් 100න් පංගු දෙකක් තියෙනවා. 100න් පංගු එකක් නම් 0.01. 100න් පංගු දෙකක් නම් මොකද උත්තරේ? හරි කිව්වා නේද ඔයාලා? 0.02. පැහැදිලිද? 100න් දෙකක් වෙදි 0.02. මේ ආකාරයට අපිට 100න් 3ක් තිබුණොත් අපිට ගන්න හැම එකටම රූප ඕනේ 0.03යි. හරිනේ 0.03. ඒ වගේම 100න් 11ක් ආවා. මොකද්ද කියන්නේ? 0.1. හරිද? 100න් 11 කියන්නේ මොකද්ද? 0.11. හරි නේද? තව බලමු. ඔන්න දැන් 100න් 59. දැන් 100න් පංගුවන දශම ස්ථාන දෙකයි. ඒතර කොහොමද කියන්නේ? බලන්න 0.59. අන්න එහෙම කියන්නේ දශම ස්ථාන කියද්දි ඉලක්කමෙන් ඉලක්කමද කියනවා 0.59. 0.59. දැන් දරුවන්ට පැහැදිලි. මේ කොටස තුල දරුවෝ දකින්නවා 100න් පංගුවල දශම ස්ථාන දෙකක් එනවා. මුලින්ම බලන්න 100න් 1යි නම් 0.01යි. 100න් 2යි නම් 0.02යි. 100න් 3යි නම් 0.03යි. 100න් 11ක් වෙද්දී 0.11යි. 100න් 59 කියන්නේ 0.59. මේ විදිහට අපි බලමු 10න් පංගු. ඔන්න මම ඒකට උත්තරේ දාලා තියෙනවා. දැන් ඔයාලා මතක් කරගන්න මුලින්ම 10න් පංගු වලදී දශම ස්ථාන එකයි.
100න් පංගුවල දශම ස්ථාන 2යි. 1000න් පංගුවල දශම ස්ථාන 3. ඒතර සම්බන්ධිකුත් තියෙනවා නේද? 1000න් පංගුවලදී 1000 කියන්නේ බිංදු 3ක් අගට තියෙනවානේ. ඒතර දශම ස්ථාන 3යි. 100න් පංගුවලදී හරේ 100 කියදී අග බිංදු 2යි. දැන් දශම ස්ථාන 2යි. ඒ කියන්නේ බිංදු ගානට සමාන දශම ස්ථාන ගානක් තමයි ඇත්තටම උත්තරේ නිර්මාණය වෙන්නේ. ඒතර 1000න් 7 නම් බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි 7යි. කොහොමද කියන්නේ බලන්න. බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි 7. තව බලමු 10න් පංගුවක් ගමු 10න් 31ක්. ඒතර කොහොමද වෙන්න ඕනේ? බිංදුවයි දශම බිංදුවයි 3යි 1. බලන්න දශම ස්ථාන 3ක් තියෙනවා නේද මේ? 31 අගට එනවා. දශම ස්ථාන 3ක් වීම සඳහා තමයි ඒතර බිංදුවක් තියෙන්නේ. ඒතර බිංදුවයි දශම බිංදුවයි 3යි 1යි. හරිද? බිංදුවයි දශම බිංදුවයි 3යි 1යි. බලන්න මේකට දැන් උත්තරේ පේනවද? 10න් 120යි. ඒතර දශම ස්ථාන 3ක් තිබ්බහම 0.1යි 2යි 8යි. හරිනේ? ඒකත් දැන් දරුවට පැහැදිලි 100න් 10න් පංගුවල දශම ස්ථාන 1යි 100න් පංගුවලදී 2යි 10න් පංගුවලදී 3යි. ඒ වගේම හරිම වැදගත් දශම ස්ථාන දශම සංඛ්‍යාවක් කියවන ආකාරය. දැන් අවසානක මෙහෙම කියන්න එපා. 0.128 කියන්න එපා. 0.1යි 2යි 8 ආදී වශයෙන් කියන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ බලමු දශම සංඛ්‍යාවක් ගණක රාමුවක දක්වන්නේ කොහොමද කියලා. ගණක රාමුව මතක දරුවන්ට. මතක් කරගන්න බලන්න මේ උදාහරණයට අපි යමු. 0.3යි 2යි 7. දශම ස්ථාන 3ක් තියෙනවා නේද? දැන් මේකට අපි ගණක රාමුවක් අඳින්නේ කොහොමද? ඔන්න මම දැන් අරගෙන තියෙන අපි කියන මේවා කූරු කියලා. එහෙනම් කූරු 4ක් සහිත ගණක රාමුවක් මම අරගෙන තියෙනවා. දැන් මේ ගණක රාමුවේ දැන් මේ යට කොටු 4ක් තියෙනවානේ. ඒක අපි සඳහන් කරන්න ඒක නිරූපණය වෙන්නේ කීයේවද? දැන් ඔය දරුවෝ දන්නවා මේක 327 වුණා නම් 327 වගේ සංඛ්‍යාවක් වුණා නම් අගම තියෙන එක ස්ථානේ එකේ. නේද? මෙතන තියෙනුනේ එකේ. ඊට පස්සේ දෙකේ. ඊට පස්සේ තුනේවත් නෑනේ වැරදුනා මට. අගම තියෙන්නේ එකේවා ඊට පස්සේ මොනවාද? 10ඒවා 100ඒවා 10ඒවා ආදී වශයෙන් යන්නේ. නමුත් දශම සංඛ්‍යාව මෙහෙමයි මතු කරගන්නේ. මේ බලන්න හොඳට මෙන්න දශම තිත. හරිද? මෙන්න දශම තිත. දශම තිතට වම් පැත්තේ තියෙන්නේ එකේවා. ඊට පස්සේ තවත් වම් පැත්තට ගියාම 10ඒවා 100ඒවා 10ඒවා 10 10 ආදී වශයෙන් වම් පැත්තට යනවා. තිතෙන් වම් පැත්තට. තිතෙන් දකුණු පැත්තට මොනවාද වෙන්නේ? පළමු දශම ස්ථානයේ කියන්නේ 10න් එකේවා. දෙවන දශම ස්ථානයේ තියෙන්නේ 100න් එකේවා. තුන්වෙනි දශම ස්ථානයේ තියෙන්නේ 10න් එකේවා. ආයෙ මතක් කරගන්න. දශම තිතත් එක්ක වම් පැත්තට එකේවා 10ඒවා 100ඒවා. දශම තිතත් එක්ක දකුණු පැත්තට 10න් එකේවා 100න් එකේවා 10න් එකේවා. එහෙනම් මේ බිංදුව කියන්නේ මොකක්ද? එකේවා නේද? එහෙනම් පළවෙනි කූරේ තියෙන්න ඕනේ එකේවා. එහෙනම් දශම තිතත් එක්ක ඊළඟ සංඛ්‍යාව 3 තාන ඊළඟ කූරේනේ. 3 තියෙන්නේ මොන ස්ථානේද ඒක? 10න් එකේවා. එහෙනම් 2 100න් එකේවා 1000 7 කියන්නේ 10න් එකේවා. එහෙනම් එකේවා නැහැ 10න් එකේවා තියෙනවා 3ක්. ඒ කියන්නේ මේ කූරට එනවා 3ක්. 100න් එකේවා තියෙනවා 2ක්. ඒ වගේම 1000න් එකේවා තියෙනවා කීයද 1000න් එකේවා 7ක් තියෙනවා. මේකට ගණක රාමුවක දැක්වීමත් අපි දැනගන්න මේක දෙපැත්තට මොන ගණක රාමුවේ සංඛ්‍යාවට යන පුරුද්දකුත් හදා ගන්න ඕන. දැන් බලමු ඉදිරියේදී අපි මේවා සාකච්ඡා කරගෙන යමු. දරුවනේ අපි එහෙමනම් අභ්‍යාසයක් සාකච්ඡා කරමු. බලන්න පහත එක් එක් භාග දශම සංඛ්‍යා ලෙස ඉලක්කමින් ලියා කියවන ආකාරයද ලියන්න. දැන් හරේ 10 බලයක් වන භාග තමයි දරුවෝ දකින්නේ. දැන් පළවෙනි ගණන බලමු. මොකද තියෙන්නේ? 10න් 5. ඒතර 10න් 5 කියන එක සමාන වෙන්නේ අපි දන්නවා 0.5ට. ඒක පැහැදිලි නේද? මොකද 10න් 5 කියද්දි දශම ස්ථාන එකනේ ඉන්නේ 10න් 5 කියන්නේ දශම ස්ථාන 1යි. එහෙනම් 0.5යි අපි කියන්නේ 0.5 කියලා. හරි? ඒක දැන් මේවට ඔයාලා උත්තර ඉස්සලා ලියන්න ඕන කොළවල ඊට පසුවයි අපි උත්තර බලන්න හරියද කියලා. නැත්නම් වීඩියෝ එක නේ චිත්‍රපටි බලන්න වගේ බලන්න යන්න එපා. නිසා නැවත නැවත කියනවා ඒක ඉතාමත් වැදගත්. ප්‍රශ්නේ දැක්කට පස්සේ වීඩියෝ එක නවත්තනවා ප්‍රශ්න වලට උත්තර ලියනවා. වෙනම කොලයක පසුව බලන උත්තර හරියද කියලා පස්සේ පියවරෙන් පියවර හරි වැරදි දාගන්න. ඊට දෙවෙනි එකට බලමු. මොකද්ද? 0.3 නේ. හරිද බලන්න මේ උත්තරේ දෙන්නේ කියලා. දැන් 100න් 8. 100න් 8 ේදී දශම ස්ථාන දෙකක් ඕන නේද? 100න් පංගු වෙද්දි. එහෙනම් මොකද්ද ලියන්නේ? හරිද බලන්න 0.08 කියවන්නේ 0.08.
ඊළඟ 187 උත්තරේ ලියන්න. ලියලා ඇතිදී අනිවාර්යෙන් ලියලා ඉන්න ඕන මේ ලස්සන. නැත්තම් මේක තේරුමක් නැහැ මේකේ වටිනාකමක් නැහැ. ඒකෙන් අවශ්‍ය ප්‍රයෝජනෙ ලබා ගන්න බැහැ දරුවනේ. ඔහි නිකන් බලන්න එපා. අනිවාර්යෙන් තේරුම් අරන් ලියන්න. ඒකට ඔයාලට වැරදෙන තැන් නැවත නැවත බලලා තහවුරු කරගන්නත් පුළුවන්. හරි. බලන්න මේ උත්තරේද කියලා. මොකක්ද? 0.87. දැන් ඔන්න අපිට හම් වෙනවා 10න් පංගු. 10න් පංගු නම් දශම ස්ථාන කීයද? 3ක් තියෙනවා නේද? එතන මොකක්ද උත්තරේ? මෙන්න මේක 0.0.03. පැහැදිලි? 0.0.03. ඊට 10න් 855. ඔන්න දශම සංඛ්‍යා. දශම ස්ථාන 3ක් තිබෙනවා. දශම ස්ථාන කියන්නේ මොනවද? අය මතක් කරගන්න. තිතෙන් පසුව තිබෙන ඉලක්කම් 1යි 2යි 3යි. එතකොට මේ කීවද 0.855ද? නෑ 0.8යි 5යි 5. පැහැදිලි? ඒ බලමු එතකොට ඒකේ ප්‍රශ්නාංකයකට උත්තර වෙ විදිහට එන්න ඕන. දැන් දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු ඊළඟට. ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු. හරි. මේ බලන්න. පහත් එක් එක් දශම සංඛ්‍යා ගණක රාමු වලින් නිරූපණය කරන්න. ඔන්න මම පළවෙනි ගාන දානවා. 0.04.2. දැන් අඳින්න බලන්න ඉක්මනට ගණක රාමුව. පොඩි වෙලාවක් දෙනවා කියලා හිතන්න. වීඩියෝ එක නවත්තන්න. හරි. දැන් ඇඳලා ඉතින්. මම වෙනින් පටන් ගත්තට ඔයාලා වීඩියෝ එක නවත්තපුවම ඔයාලට සෑහෙන වෙලාවක් තියෙනවා. පැයක් හරි කමන්නේ අරගෙන ලස්සනට ඇඳලා ඊට පස්සේ තමයි උත්තරේ බලන්න. නැත්නම් හරියන්නේ නෑ. මම ඒක විදිහටම කරගෙන ගියාට ඔයාලා එතෙන්දී නවත්ත ගන්න. මම පොඩි ගැප් එකක් තියෙනවා. මම පොඩි වෙලාවක් මට පැයක් නවත්තන්න බැහැ වීඩියෝ එක. ඒ කාලේ සීමාව ඔයා නවත්තලා තමයි බලන්නේ. මෙහෙම ඉස්සලා මොන ගණ කරාම මම කූරු 4ක් තියෙන එකක් ගත්තේ මෙතන ඉස්සක්කම් 4ක් තියෙන නිසා. ඒතකොට දැන් අපි පෙරත් සඳහන් කළා නිදසුන් වලදී මේ මුල්ම බිඳුව කියන්නේ එක ස්ථානයි. ඊට පස්සේ දශම තිතෙන් පස්සේ දකුණට යන්නේ මොනවද? 10න් එකේව පළවෙනි දශම ස්ථානය කියන්නේ. 4 කියන්නේ දෙවන දශම ස්ථානේ නැත්නම් 10න් 100න් එකේව. දෙක කියන්නේ 10න් එකේව. නේ ඉස්සලා ඒක පුරව ගන්න ඕනේ. එකේවා 10න් එකේවා 100න් එකේවා සහ 10න් එකේවා. ඒතර පළවෙනි කුර කීයක්වත් නැහැ. දෙවෙනි එකේ නැහැ. ඒ කියන්නේ 10න් එකේවා නැහැ. ඊළඟට 100න් එකේවා 4ක් තියෙනවා. ඒ වගේම 10න් එකේවා 2ක් තියෙනවා. ඔය තමයි ඒක පිළිතුර. දැන් දෙවෙනි ගණන. 0.3.8. ඒකේ කීයද අපි ගන්නෙ කුරු? 4ක් ගන්න. දැන් මේවට අමතරව පෙළ පොතේ අභ්‍යාස කරන්න. මේ පෙළ පොතේට සමගාමීව මම වෙනත් ගණන් දාලා දෙනවා. ඔයාලට ඒක පෙළ පොතේ අභ්‍යාසත් කරලා හොඳට තහවුරු කරගන්න ඕන. ඒතර මොන හරි ගැටලුවක් තිබුණා මගේ දුරකථන අංකයම දන්නවනේ. මම වීඩියෝ එකේ දාලා තියෙනවා. මට කෝල් එකක් දෙන්න නැත්නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. සර් කොහොමද මේක ආවේ? ඒතර මම පැහැදිලි කරලා දෙනවා. මම්ම කෝල් එකක් අරන් ඔයාලට කතා කරනවා. හරි. ඒතර 0.3.8. බලන්න. මෙතන තමයි දශම තියෙන්නේ නේ. ඒක තිතේ මේ පැත්තට තියෙන ඉලක්කම් මොනවද? 10න් එකේවා 100න් එකේවා 10න් එකේවා. ඒකට මේ බිඳුව කියන්නේ එකේවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ස්ථානීය ගැන ටික පෙළ ගැහෙන්නේ. අර වගේමයි. ඒතර එකේවා නැහැ. එහෙනම් මොකුත් වැටෙන්නේ නැහැ. 10න් එකේවා 3ක් තියෙනවා. එතන 3යි. ඒ වගේම 100න් එකේවා නැහැ. 10න් එකේවා 8ක් තියෙනවා. ඒ විදිහට තමයි එකක් අපි උත්තරේ ගොනු කරගන්නේ. පැහැදිලි නේද? අපි එහෙනම් බලමු තුන්වෙනි ගණන ඊළඟට මොකක්ද කියලා. අංක 3. පහත එක් එක් ගණක රාමු වලින් නිරූපණය කරන ඇති සංඛ්‍යා දශම ලෙස ලියන්න. දැන් අපි ඉස්සරලා කරපු අංක 2 කරපු අභ්‍යාසය අනිත් පැත්තට වැඩි යන්න. බලන්න මෙන්න මේ ගන්න දිහා බලන්න. දැන් මෙහෙමනේ වෙන්නෝනේ දැන් මෙතන කූරු 4ක් තියෙනවා. එතකොට අපි මේ කූරු 4ට දානවා. මේ කූරු 4 තියෙන ඉලක්කම් ටික මේකට යටින් ලියමුකෝ. පළවෙනි එකේ මොකුත් නැහැ. එහෙනම් එතන බිඳුව. ඊළඟ එකේ 2ක් තියෙනවා. ඊළඟට 3ක් තියෙනවා. ඊළඟට 4ක් තියෙනවා. දැන් දශම තිත යොදන්න ඕනේ කොතනද? දශම තිත එන්න ඕනේ. දශම තිත එන්නේ මේ එකේවා සහ 10න් එකේවා අතරනේ. එහෙනම් දශම තිත දැන් දාගත්තාම මෙන්න මෙතනට එන්නේ. ඔන්න දැන් උත්තරේ පේනවා. මොකද? ඔම ඈතින් ඈත ලියන්න බෑනේ. දැන් අපි ඒක ලං කරලා ලියමු. මොකද 0.2යි 3යි 4 කියන උත්තරේ එන්නේ. දැන් දෙවෙනි ගණන. හරි? දැන් මේ ගණක රාමුවන් ඉන්න ඕනේ නේද? අර උත්තරේ ලියන්න. ඊට පස්සේ උත්තරේ හරියද බලන්න. ඒකයි ක්‍රමය. බලමු මේකට කොහොමද එන්නේ කියලා. නැවත පළවෙනි කුර කීයක්වත් නැහැ. දෙකට බිඳු එනවා නේද? ඊළඟ එකට මොකක්ද දෙන්නේ? 3ක් එනවා. 4ක් එනවා. 2ක් එනවා. ඒතකොට දශම තිත තියන්නේ කොහෙද? එකේවා සහ 10න් එකේවා අතර. මේ ගණන් දෙකම ටික එක වගේ වෙනස් වුණා ටිකක් හොඳයි. කමක් නැහැ. ඒතර මෙන්න මෙතන තමයි දශම තිත එන්නේ. එහෙමනම් සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? ලං කරලා ලියුවොත් 0.3යි
4යි 2. 0.3යි 4යි 2. කරන්න පැහැදිලි නේද? ඔය තමයි ඒක උත්තරේ වෙන්නේ. හරි. අපි එහෙමනම් ඊළඟට බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඒතර බලන්න අපි මුල ආරම්භයේදී කතා කළා හරය 10 බලයක් වෙන තත්ත්ව භාගයක් දශම විදිහට ලියන ආකාරය. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ හරයේ 10 බලයක් නොවන සංඛ්‍යා කොහොමද දශම කරන්න කියලා. මේ බලන්න හරයේ 10 බලයක් නොවන තත්ත්ව භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම. උදාහරණය තමයි පළවෙනි එක පහෙන් එක. මෙතනදී කියන්න ඕන ආරම්භයේදීම දරුවනේ දැන් ඔයාලා හයකවසරනේ. ඉතින් මෙතන තියෙන මේ සංඛ්‍යාවල මේ තත්ත්ව භාගවල හරය තියෙන්නේ හරය තිබෙන්නේ 10 බලවලට ගන්න පුළුවන් සංඛ්‍යා ගුණ කිරීමේ. දැන් මෙතන මේ ගන්න බලන්න 5. 5 පිට 10 සංඛ්‍යාවකට ගන්න පුළුවන්. 10 බලයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ 10 හෝ 100 හෝ 1000 කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි තත්ත්ව භාගයක් තියෙන උදාහරණයක් ගත්තොත් 3න් 2. 3න් 2 ගත්තොත් 3 10 කරන්නත් බෑ 100 කරන්නත් බෑ ඔයාලගේ දැනුම අනුව 1000 කරන්නත් බෑ. ඒතර මේ අභ්‍යාස මාලාව තුළ එහෙම ගණන් හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ 7 ශ්‍රේණියේදී ඔයාලට එහෙම ගණන් එන්නේ නැහැ. එහෙම මොන හරි කවුරු හරි ටියුට් එක හරි දාලා තියෙනවනේ ඒක විශේෂ නිර්දේශයෙන් පිට ඔයාලට ගැලපෙන්නේ නැති මට්ටමක් ඒක ගැන තමුන් කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි වෙන ගණන් අපි ඉදිරියේදී ලොකු පන්ති වලදී ක්‍රමක්‍රමයෙන් සාකච්ඡා කරනවා. එහෙනම් පළවෙනි ගාන බලමු 5න් 2. දැන් මේ 5න් 2 අපිට දැන් මේකට ලියන්න බෑනේ 0.2යි කියලා. කොහොමද අපි දන්නවා දශම ස්ථාන එකක් එන්නේ 10න් පන්වල. එතකොට එහෙනම් දැන් මෙතන හරේ 10වත් නෙමෙයි 100ත් නෙමෙයි 1000ත් නෙමෙයි. ඒ කියන්නේ 10 බලයක් නෙමෙයි. එහෙනම් දැන් අපි කරන්නේ මම අර පෙර සඳහන් කළා වගේ මෙන්න මේ 5 10 කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ওই දරුවෝ දන්නවා තුල්්‍ය භාගය යටතේ 5 10 කරන්න පුළුවන් දෙකෙන් ගුණ කිරීමෙන්. එතකොට අපි දන්නවා මේ 5 විතරක් නෙමෙයි දෙකෙන් ගුණ කරගන්න ඕන ලවය. දැන් අපිට ඇත්තටම මේ 5 තමයි 10 කරන්න ඕනේ. ඒතර හරය දෙකෙන් ගුණ කරද්දී තුල්්‍ය භාග නීතිය අනුව ලවයක් දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඔන්න විදිහට වෙනවා. මම වෙනත් පාඩකින් ගුණ කරන සංඛ්‍යා පෙන්නේ ළමයට පැහැදිලි වෙයි. විභාගවලදී පාඩ දාන්න එපා. මම මේ නැවත කියන ගොඩක් ළමයි මේ අනවශ්‍ය දේ තමයි ගන්න. පාඩ දැම්මට ලකුණු වැඩි වෙන්නේ නැහැ මේ. විශේෂ කරුණු පැහැදිලි කරන මොහොතනේ. ඒකයි මෙහෙම දාලා තියෙන්නේ. ඒතර මේකට උත්තරේ එනවා 10න් 4. අන්න දැන් හරි. හරේ 10 බලයක් ආවනේ. දැන් අපිට මේකේ දශමයේ ලියන්න පුළුවන් මොකක් කියලා? 0.4 කියලා. තරොන්ට පැහැදිලියි. ඉතින් තව ගණනක් ගමු. 4න් 3. දැන් අපි 4 10ක් කරන්න පුළුවන්. 4 10 කරන්න පුළුවන්. දැන් ඒක ඇත්තටම බලන්න මෙහෙමයි. 10 4න් බෙදෙනවා නම් 4 10 කරන්න පුළුවන්. දැන් 10 4න් බෙදෙන්නේ නැහැ 4 වරක් 1 4 4 වරක් 2 8 4 වරක් 3 12. එහෙනම් 10 කරන්න බෑ. 4 100 කරන්න පුළුවන්. පුළුවන් නේද? 4 100 කරන්න පුළුවන්ද කියලා හොයාගන්නේ 100 4න් බෙදන්න ඕන. 100 4න් බෙදුනම වෙනවා 25. 100 4න් වෙනවා 25. ඒ නිසා පැහැදිලි 4 100 කරන්න පුළුවන්. එහෙනම් කරන්න කීයද ගුණ කරන්නේ? අර 100 4න් බෙදුනා වෙනවා කොහේ මම 25. 25න් තමයි ගුණ කරන්නේ. අන්න 25න් ගුණ කරන්නේ. ඒතර උත්තරේ එනවා 100න් 75යි. දශම ස්ථාන දෙකක් නේද? එහෙනම් මොකද උත්තරේ? 0.7යි 5යි. තව ගානක් බලමු. දැන් ළමයි කල්පනා කරන්න. 125න් 1000. 125 10 කරන්න බෑනේ. 100 කරන්නත් බෑ. 100ට වැඩි සංඛ්‍යාවක්. ඒ වගේම 1000 කරන්න පුළුවන්. ඔයාලා හොයලා බලන්න 125 8ක් හරියටම 1000යි. එකක් බැලුවොත් 125 දෙකක් 250නේ. දෙකක් 250. හතරක් 500. හතරක් 500 නම් 8ක් නේද 1000 කියන්නේ. එහෙමනම් මේ සංඛ්‍යාවේ ලවේ සහ හරය දෙකම ගුණ කරන්න වෙන්නේ 8යි. මේ ගුණිත ටික මතක තියාගන්න මේ වගේ ඒවා තමයි ඔයාලගේ 5 වරක් 2 10 4 වරක් 25 125 වරක් 8 දැන් 8 ආවොත් 125 ගුණ කරනවා 25 ආවොත් 4ෙන් ගුණ කරනවා. ඒ වගේ අනිත් පැත්තටත් ওই ගුණිත සමනෝය ටික තමයි ඔකේ තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට 17 8ෙන් ගුණ කරලා බලන්න මම ගුණ කරලා තියෙන්නේ 136ක් එනවා 125ෙන් ගුණ කරපුවම 1000ක් එනවා. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? දශම ස්ථාන 3ක් සහිතව 0.1යි 3යි 6 කියන උත්තරේ තමයි එතනදී අපිට ලැබෙන්නේ. පැහැදිලි. මේ බල ටිකක් වෙනස් ගන්නට මම ගියා. 400න් 156. 400. 410 100 කරගන්න කොහොමද? 1000 මේක ලස්සන ගණනක්. ඇත්තටම දැන් අපි දන්නවා තුල්්‍ය භාග හදද්දී ගුණ කරලා සහ බෙදලා පුළුවන් නේ දරුවනේ. දැන් මේ 400යි 150යි 400 100 කරන්න පුළුවන් නේද 4ෙන් බෙදලා. 156ත් 4ෙන් බෙදලා. කොහොමද 4ෙන් බෙදන්නේ කියලා හොයාගන්නේ මතකද? අග ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා. 56 4ෙන් බෙදෙනවානේ. ඒ නිසා මේ දෙන්නා මම 4ෙන් බෙදනවා. 156 4ෙන් බෙදුනාම බලන්න 4 වරක් 39ක් එනවා.
හරි 4 වරක් 39ක් තමයි එන්නේ. එනේ 154 නම් 39යි 404 බෙදුනම 100. එහෙනම් උත්තරේ මොකක්ද? 0.39. පැහැදිලි නේද? ඔය විතරයි බලමු තව මාතෘකා සාකච්ඡා කරමින් ඉක්මනටම හොඳ අභ්‍යාසයකට නැවත යමු නේද? දැන් එතකොට මේ වෙද්දී අපි හරය 10 බලයක් වන තත්ත්ව භාග දශම කරන්න පුහුණු වුණා. හරය 10 බලයක් නොවන සංඛ්‍යාවක් දශම කරන ආකාරයත් තත්ත්ව භාගයක් දශම කරන ආකාරයත් කතා කළා. දැන් මොනවද කතා කරන්නේ? ඔන්න මිශ්‍ර සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ලෙස ලියන ආකාරය දැන් කතා කරන්නේ. මේවා අපිට හම් වෙනවනේ නේද? මිශ්‍ර සංඛ්‍යා මතකයි නේද? මේවට මිශ්‍ර භාග කියලා සමහර අය කියනවා වැරදි මිශ්‍ර සංඛ්‍යා. අපි නම් කුඩා කාලේ මිශ්‍ර භාග කිව්වේ දැන් ඒවා වෙනස් වෙලා. විෂම භාග තියෙනවා මිශ්‍ර භාග නැහැ මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. ඒතර මෙන්න 1.5න් 2 කොහොමද කරන්නේ කියලා බලන්න. මම මේ 1.5න් 2 වෙන් කරනවා මෙන්න මේ විදිහට. 1.5න් 2 කියන්නේ දරුවනේ එක එකතු කිරීම 5න් 2. එකඟයි නේද? එකට 5න් 2ක් එකතු වෙනවා. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ 5න් 2 මම දශම කරනවා. 5න් 2 දශම කරනවා. ඒ සඳහා මට දෙන්නව දෙකෙන් ගුණ කරන්න වෙනවා. ඒතර එකක් වෙනම එනවා පල්ලෙහාට. හරි? ඒතර උත්තරේ එනවා 1 ධන 10න් 4. 10න් 4ට ගැලපෙන දශමය මොකද්ද? 0.4 නේද? එහෙනම් 1 එකතු කිරීම දශම 4. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? 1ට දශම 4ක් එකතු කරනවා. මෙතන දේශිම දේ තමයි මේ 1 ගෙනහිල්ලා බිඳුව ඉන්න තැනට ලියන. බිඳුව අයින් කරලා බිඳුව තැන 1 දාන්න. ඒතර උත්තරේ නම මොකක්ද? 1.4. පැහැදිලි? බලමු දෙවෙනි ගණන මොකක්ද කියලා. 4යි 20න් 7. දැන් පැහැදිලි දර ගන්න පේනින්ද හදන්නත් ලේසි ඉන්දසුන තියනවා ළඟ නේ වගේ. කොහොමද වෙන් කරන්නේ? 4 එකතු කිරීම 20 වෙන්න. 20 100 කරන්න. දැන් මෙතනදී ළමයෙකුට හිතෙන්න පුළුවන් හොඳයි එහෙම හිතනවනම්. මේ 20 10 කරන්න බැරිද දෙකෙන් බෙදලා? පුළුවන් නේ. දැන් 7ත් 2 අන්න ඒතර ප්‍රශ්නයක් එනවා 7 2කින් බෙදෙන්න. ඒතර මේ බෙදීමෙන් යනවා නම් දෙන්නම බෙදෙන්න ඕන. අපි දන්නවා තුල්‍ය භාගවල බෙදලා ගද්දී ඒ ලවේසා හරය දෙකම බෙදෙන්න. නිසා මෙතන දැන් 10 කරගන්න 20 පුළුවන් වුණාට 7 2කින් බෙදෙන්න නිසා ඒ අදහස අපි අතහැරලා දානවා. නමුත් 20 අපිට 100 කරගන්න පුළුවන් නේද 5න් ගුණ කරලා. එහෙනම් මම මේ දෙන්නම 5න් ගුණ කරනවා. බලන්න උත්තර හරියද කියලා. 4 එකතු කිරීම 100න් 35. ඒ කියන්නේ 100න් 35 කියන්නේ 0.35යි. බිඳුව වෙනකොට 4 ලියා ගත්තාම උත්තරේ මොකද්ද? 4.35. තව එක ගානක් බලමු. 11යි 250න් 103. 250. 250 හතරක් නේද 1000. එහෙනම් අපි ඉස්සලම වෙන් කරමු. 11 එකතු කිරීම 250න් 103. ඒ කියන්නේ දෙන්නම 4න් ගුණ කරනවා. උත්තරේ එනවා 11 එකතු කිරීම 1000න් 412. හරි නේද? 103 ඒවා 4ක්. 103 ඒවා 4ක් කියන්නේ 100 ඒවා 4කුයි 3 ඒවා 4කුයි. 100 ඒවා 4ක් 400යි 3 ඒවා 4ක් 12යි 412යි. පොඩ්ඩක් මනෝමය හැකියාව වර්ධනය කරගන්න. එතකොට 1000න් 412 කියන්නේ 0.4යි 1යි 2යි. බිඳුව වෙනකොට 11 දාපුවම 11.4යි 1යි 2යි. පැහැදිලි නේද? බලමු තව මාතෘකාවක් ඊළඟට ගිහිල්ලා ඒකත් සාකච්ඡා කරමු. දැන් ඊළඟ අවස්ථාව. විෂම භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම. මේකට ක්‍රම දෙකක් තියෙනවා. ඒක මම ඉරක් ගහලා වෙන් කරන්නේ මම ක්‍රම දෙකම කියලා දෙනවා. ඒවක් නේතු ගන්නට දැන් උත්සාහ කරන්න. වැඩක් කරගන්න රයිට් පළවෙනි එක. 5න් 13. මොනවද මේ විෂම භාග මතකද? විෂම භාගය කියන්නේ හරයට වඩා ලවය විශාල වූ භාග. හැබැයි ඇත්තට විෂම භාග අර්ථ දක්වලා තියෙන්නේ එහෙමමත් නෙමෙයි. හරයට ලවයේ සමාන හෝ ඊට වඩා විශාල භාග. දැන් 5න් 5 සලකන්නේ භාගයක් වශයෙන් ගන්න අවස්ථාවේදී විෂම භාගයක්. ඒතර 5න් 13. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි මෙහෙම කරමු. අපි මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. ඇයි අපි දැන් මීට පෙර මාතෘකාව ඉගෙන ගත්තනේ මිශ්‍ර සංඛ්‍යා දශම කරන ආකාරය. එනික අපි කරමු විෂම භාග දශම මේ මිශ්‍ර සංඛ්‍යා කරන්න දන්නෝනේ. අපි ඉස්සෙල්ලා ඒ වැඩේ කරගමු. නෝන පළමු ක්‍රමය මම මේකට මොකද කරන්නේ 13 5න් බෙදලා. හරි නේද? විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරද්දී ලවය හරයෙන් බෙදෙනවා. 13 5න් බෙදෙනවා. 13ට 5 ඒවා කීයද දරුවනේ? 2යි. 5 වරක් 2 10යි. අඩු කරපුවාම 3යි. දැන් උතනින් පස්සේ ලියද්දි ළමයි වරද්දනවා. මගේ අත්දැකීම. ළමයි ලියන්නේ කොහොමද? 5යි 3න් 2 වගේ ලියනා ඉන්න. ඒක වැරදිනේ. පටන් ගන්න කොහෙන්ද? පූර්ණ සංඛ්‍යාව තියෙන කොතනද? මෙන්න පූර්ණ සංඛ්‍යාව. එයා තමයි පූර්ණ සංඛ්‍යාව. ඒකෙන් ඉතින් පටන්නේ 2යි. 2යි දැන් 5න් බෙදුවේ. 5න් බෙදුවා 3ක් ඉතුරුනා. එහෙනම් එතනින් ලියන්න පුළුවන් මොකද්ද? භාග සංඛ්‍යාව. ඒක උත්තරේනේ 2යි 5න් 3. 2යි 5න් 3යි. දැන් ඊටු ටික ළමයි දන්නවා අපි ඉස්සරලා කිව්ව ආකාරයට කොටස් කරගෙන යනවා. 2 එකතු කිරීම 5න් 3
5 10 කරන්න දෙකෙන් ගුණ කරනවා. 2 එකතු කිරීම 10න් 6. ඒ කියන්නේ 2 එකතු කිරීම 0.6 2.6. පැහැදිලි නේද? දැන් මේක දැන් සර් ගෙදර ඉන්නා වගේ වැඩක් නේ. සල්ලි වලට සර් ගෙදර ගෙනා වගේ වැඩක්. මොකද වීඩියෝ එක පිටිනවා කියන්නේ නැවත බලන්න පුළුවන්. හොඳට බලලා මේක හොඳට කරන්න. හොඳ වැඩක් මේ අපි කරන්නේ. කොරෝනා අස්සේ මතුවෙච්ච හොඳ ක්‍රමයක් කියලා මම හිතනවා. රයිට් දෙවෙනි ක්‍රමය. 5න් 13. මෙතනදී අපි විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ නැහැ. අපි බෙදනවා. බලන්න මෙන්න මේ බලන්න බෙදන ආකාරය. බෙදන්න ඉස්සර සෝරි වරද. අපි ඉස්සර වෙලා මෙතන කරන්නේ මොකද්ද? 5යි 2යි 5යි 13යි දෙකම 10 කරගන්න 10 කරගන්න 5 10 කරගන්න දෙකෙන් ගුණ කරනවා. ඒතර 10න් 26 එනවා. උත්තරේ මොකද්ද? මෙහෙම කඩා ගන්න පුළුවන්. 10න් 26 කියන්නේ දරුවනේ 10න් 20 එකතු කිරීම 10න් 6. හරිනේ? ඉතින් 10න් 20 කියලා ගන්න. දැන් කෙනෙක් කියනවා 10න් 12 එකතු කිරීම 10න් 14 කියන්නත් පුළුවන්. දැන් මෙතන අපි ගන්න එතනදී 10න් 20 කියලා ගන්නේ එතන අපි බලන්න මේ හරය වගේ ගොඩවල් කීයක් මේ 26 තුල තියෙනවද කියලා. 26 කියන්නේ 10න් 20ක් තියෙනවා. ඒකට තව 6ක්. දැන් මෙතන 31ක් වගේ තිබුණා නම් 10න් 30 එකතු කිරීම 10න් 6. පැහැදිලි? හරි. එහෙනම් 10න් 20යි. 10න් 20යි කියන්නේ කීයද? එතන 2යි. එකට එකතු කරනවා 0.6. 0.6ක් හැදෙන්නේ කොහෙන්ද? 10න් 6ට 0.6නේ. දැන් ඉතින් මොකද කරන්නේ? බිංදුව වෙනකොට 0.6 දානවා 2.6. මට ආයතරයක් කියලා දෙන්න ඕන වගේ හිතෙනවා. ආයි බලමු. 5න් 13. 5න් 13. ඒතර මෙතන තියෙන මේ 5 අපි දෙකෙන් ගුණ කරලා 10 කරගත්තා. ඒතර 10න් 26ක් ආවා. හරිනේ. 10න් 26 කැඩුවේ කොහොමද? 10න් 20 ධන 10න් 6. 10න් 20ට ගැලපුණේ කවුද? 2. 10න් 20 කියන්නේ 2යිනේ. නේද? දැන් අපි දන්නවා 20 10න් බෙදනවා 20ට 10ව දෙකක් තියෙනවා. එතන 2යි පූර්ණාංගය. ඊට අමතරව 10න් 6 වෙනකොට 0.6යි. උත්තරේ 2.6යි. පැහැදිලි නේද? අපි යමු ඉක්මනට තව වඩම් වලට. හොඳයි අපි තව උදාහරණයක් බලමු. තුන්වෙනි උදාහරණය 8න් 97. මේකත් මම ආකාර දෙකකටම සාකච්ඡා කරනවා දරුවනේ. පළමු ක්‍රමය බලා ගන්න. මතකනේ? අපි 97 8න් බෙදලා, ඒ කියන්නේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නයි සූදානම් වෙන්නේ. බලන්න හරියද කියලා. මුලින්ම අපි 9ට 8 ඒවා බලමු. 9ට 8 ඒවා 1යි. 8 වරක් 1 8යි. කාඩු කරගත්තාම එකක් එනවා. ඒක ළඟට 7 ගෙනාවම 17 වෙනවා. 17ට 8 ඒවා කීයක් තියෙනවද? 2යි නේද? 8 වරක් 2 16යි. ඉතුරු ප්‍රමාණය 1යි. එහෙමනම් මේක මිශ්‍ර සංඛ්‍යාවක් වශයෙන් ලියන්න මතකයිනේ. 12යි ඉතින් තමයි පූර්ණ සංඛ්‍යාව වෙන්නේ. 8න් බෙදලා එකක් තිබුණු නිසා 8න් 1යි. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාව 12යි 8න් 1යි. දැන් ඒක වෙන් කර ගන්නවා 12 ධන 8න් 1 කියලා. 8 10 කරන්න බෑ, 100 කරන්න බෑ, 1000 කරනවා. මතකයි 1000 දෙන ගුණිතයක් තිබුණා. 125 වරක් 8 1000යි. එහෙනම් අනිත් පැත්තට 8 වරක් 125ත් 1000යි. ඒ නිසා 125න් තමයි හරය ලවය ගුණ කරන්නේ. ඒ අනුව ලැබෙනවා 12 එකතු කිරීම 10න් 125. මේ 10න් 125 කියන්නේ දශම ස්ථාන 3ක්. ඒකට අපි කියන්නේ 12 එකතු කිරීම 0.125. අවසාන උත්තරය 12.125. එහෙමනම් අපි මේ ගණන මැද වෙන ක්‍රමයකට හදමු. 8න් 97. මොකද්ද අපි කරන්න ඕනේ මුලින්ම? 8න් 97 8 1000 කරගන්න තමයි අපි යන්නේ. එතෙන්ද 125න් ගුණ කරගන්නවා. ඒ අනුව ලැබෙනවා 10න් 12125. දැන් ඔයාලා පැත්තක ගුණ කරලා බලන්න 125න් 97. ඒතර ඔක දැන් අපි කඩා ගන්න ඕනේ 1000 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. 12000 කියද්දි 1000 ගොඩවල් 12ක් නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් 12000 එකතු කිරීම 125. ඒ කියන්නේ 10න් 12000 එකතු කිරීම 125. මේ 10න් 12000 කියන එකට උත්තරය මොකක්ද? 12000 කියන්නේ 10 ඒවා 12ක් නේ. මේ බිඳු තුනට මේ බිඳු තුන අයින් කරුවා නම් උත්තරේ තියෙනවා එතන. ඒතර 12 ධන 10න් 125. දැන් 10න් 125. 10න් 125 කියන්නේ 0.1 2යි 5යි ඒක එකතු කරගත්තාම 12.125යි පෙර උත්තරේම නැවත ලැබෙනවා. දැන් එහෙනම් මේ වෙනතුරු උපයාගත් දැනුම ඇසුරෙන් අපි තව අභ්‍යාසයක් කරමු. මේක දෙවන අභ්‍යාසය. මෙන්න ඔබලට ලැබෙන පළවෙනි ගණන. පහත භාග. එතන තියෙනවා භාග වර්ග සියල්ලම මම දාලා තියෙනවා. ඒකක භාග තියෙනවා, නියම භාග තියෙනවා, මිශ්‍ර විෂම භාග තියෙනවා. ඊට අමතරව මිශ්‍ර සංඛ්‍යා. ඉදිරියට දකින්න පුළුවන්. දශම බවට හරවන්න ක්‍රම කියලා දීලා තියෙනවා. දැන් ළමයිට තියෙන්නේ මේ වැඩේ කරගෙන යන්න. හොඳයි.
ඉස්සලා මේ ගණන් 4 හදන්න පසුව වීඩියෝ නරඹන්න. හොඳයි. දැන් බලමු පළවෙනි උත්තරේ. දන්නවනේ 5න් 1. 5 10 කරගන්න කීයෙන් ගුණ කරලාද? 2න් ගුණ කරලා. ඒ අනුව වෙනවා 10න් 2 10න් 2යි කියන්නේ 0.2යි. 25න් 8 25 100 කරන්න පුළුවන් 4න් ගුණ කරගෙන ඒ අනුව 4න් ගුණ වුණා වෙනවා 100න් 32ක් 100න් 32ක් නම් දශම ස්ථාන 2යි 0.2යි 3යි 2යි ඊළඟ 8න් 7 මතකනේ 8 වරක් කීයද කීයද ගුණ කරන්නේ 125 නේද එහෙනම් 8 ගුණ කිරීම 125 7 ගුණ කිරීම 125 උත්තරේ 1000න් 875යි ඒ කියන්නේ 0.8යි 7යි 5යි අවසාන ගාන 624 මේ 624 දිහා බලන්න මෙතෙන්දි මම කරන්නේ 624 දෙන්නම් 6න් බෙදෙන සංඛ්‍යා දෙකක් නිසා දෙන්නම් 6න් බෙදලා හරය 100 කරගන්නවා ඒ උත්තරේ එනවා 100න් 4යි 24 6ව 4යි පිළිතුර 0.0යි 4යි හොඳයි ඊළඟ ගණන් 3 5 6 7 බලන්න මිශ්‍ර සංඛ්‍යාව තුනක් දීලා තියෙන්නේ හරි උත්තර අරගන්න ඊට පස්සේ සාකච්ඡා කරන ක්‍රම දෙකක් තිබෙනවා තමයි පහසු ක්‍රමයකට හදන්න පුළුවන් හරි අය බලමු එහෙමනම් 7යි 4න් 1 කොහොමද වෙන් කරගන්නේ 7 දාන 4න් 1 මම පළමු ක්‍රමය භාවිතා කරන්නේ එතකොට 4න් 1 කියන භාගයේ 4 මට පුළුවන් 25න් ගුණ කරලා 100 කරගන්න ඒ අනුව වෙනවා 7 එකතු කිරීම 4න් 1 25න් ගුණ කරලා තියෙනවා භාගයේ හරය සහ ලවය දෙකම. ඒ අනුව උත්තරේ 7 එකතු කිරීම 100න් 25. 100න් 25 නම් දශම ස්ථාන 2යි. ඒ කියන්නේ 0.25යි. උත්තරේ 7.25යි. ඊළඟ බලමු 6 වෙනි ගණන 16යි 50න් 13. 16යි 50න් 13 බලන්න 16 එකතු කිරීම 50න් 13 කියලා කඩන්න පුළුවන්. 50 දෙකෙන් ගුණ කිරීමෙන් 100 කරන්න පුළුවන්. ඒ අනුව එනවා 13ක් දෙකෙන් ගුණ වෙලා 26ක් 16 එකතු කිරීම 100න් 26 100න් 26 කියන්නේ 0.2යි 6යි 16.2යි 6යි 7 වෙනි ගණන 12යි 5න් 4 12 එකතු කිරීම 5න් 4 5න් 4 කියන්නේ දෙකෙන් ගුණ කරගත්තාම 10න් 8යි 10න් 8යි කියන්නේ 0.8යි අවසාන උත්තරේ 12.8යි මේකවත් හදුවාට ළමයි හබේ රසන හදලා තියෙන නිසා පාසුයි නිසා අපි තවත් අභ්‍යාසයේ ඉදිරියට යමු. මෙන්න 8 වෙනි ගණන. විෂම භාගයක්. විෂම භාගයක්. මතකද කරන්නේ ක්‍රමය. විෂම භාගයට ආයතන තමයි අපිට ක්‍රම දෙකක් තිබුණේ නේද? ඔව්. විෂම භාගය හදන්න පුළුවන් ක්‍රම දෙකක් අපි කතා කළා. මම ඒකේ පළමු ක්‍රමය තෝරගන්නවා. ඔයාලා හදන්න ඉස්සරලා මේ ගාන ඊට පස්සේ උත්තරේ බලන්න. ගණනින් ගන්න අපි ඉස්සරහට යමු. හරි. 17 දෙකෙන් බෙදෙනවා. 14 දෙවරක් 8යි දෙවරක් 8 16යි 16යි 17න් 16 අඩු කරගමු 1යි. එහෙනම් අපි ලියන්නේ මිශ්‍ර සංඛ්‍යාව 8යි 2න් 1යි. 8යි 2න් 1යි. 8යි 2න් 1යි. එතකොට දැන් මේක වෙන් කරගන්නවා 8 එකතු කිරීම 2න් 1 2න් 1 2 10 කරගන්න 5න් ගුණ කරනවා. ඒ අනුව 8 එකතු කිරීම 10න් 5 උත්තරේ 8.5 අවසාන උත්තරේ ලැබෙනවා. ඒ අපි සාකච්ඡා කළේ 8 වෙනි ගණන. අංක 9. 125න් 218 හදන්න බලන්න. ඔව්. 218 125න් බෙදෙනවා. 125 ව දෙකක් 250ක් වෙනවනේ. ඒකට දෙකක් දාන්න බෑ 218ක් තිබෙන නිසා. 125 ව එකයි. 125යි අඩු කරපුවාම කීය දෙන්නේ? 8න් 5ක් 3යි 8න් 5ක් 3යි එක ගාව එතකොට එකෙන් දෙකක් බැරි නිසා ඉල්ල ගන්නවා එකෙන් දෙකක් කීයක් වෙයිද 9 නේ 93ක් ඉතුරු වෙනවා දැන් 125 එකෙන් 218 125න් බෙදලා ආ උත්තරේ පැහැදිලි එහෙනම් මේක මිශ්‍ර සංඛ්‍යාව 1යි 125න් 93 දැන් තියෙන්නේ 125 1000 කරගන්න ඊට ඉස්සෙල්ලා මේක වෙන් කරගමු 125 1000 කරගන්න මම 8න් ගුණ කරනවා එතකොට ඔයාලා දන්න 125 සරක් 8 නම් 1000යි 93 8න් ගුණ කරගන්න ගත්තා නේද? කීයද ආයෙ බලන්න හරිද බලන්න උත්තරේ 744. 8 වරක් 3 24යි තුරු 2යි 8 වරක් 9 72යි 2යි 74යි. 10න් 744 කියන්නේ දශම ස්ථාන 3ක් 0.7යි 4යි 4
ඒක එකතු කරගත්තාම එකට උත්තරේ 1.774. මේ කතා කළේ 9 වෙනි ගන්න. එන්න තව බලමු. 10 වෙනි ගන්න. 4න් 73. හදන්න ඉක්මනට 4න් 73. හොඳයි. අපි 73 මම මේක දෙවන ක්‍රමයට කතා කරන්නේ. ඉස්සරලාම මොකද ක්‍රම දෙකක් තියෙන එකත් අවබෝධ කරගත්තා හැකිනේ. ඔයාලා මොන ක්‍රමයකට හරි හදන්නේ මේ විශේෂ ක්‍රමයක් නැහැ. තමුන්ට කැමති ලේසි ක්‍රමයකට හදන්න. හැබැයි පුරුදු වෙන්න ක්‍රම වැඩිපුර දන්න තරමට අපිට හොඳයි. මොකද අපි ගමනක් යද්දී වුණත් පාරවල් ගොඩක් දන්නවනම් මොන පාරෙන් හරි අපේ ඉලක්කයට යන්න පුළුවන්. ඒතර මම 4 25න් ගුණ කරලා තියෙන යනුව 100න් 1825ක් එනවා. 25 සරක් 73. 25 සරක් 3 75යි ඉතුරු 7යි. 25 සරක් 7 175යි 7 182යි. මම මේ උත්තරේ හරියද බැලුවා. ඔයාලා 25 සරක් වලින් මගේ ගුණ කරන්න පුරුදු කරගන්න පුතේ පොඩි කාලේ ඉඳලම. ඒතර 1000න් 1825 මම කඩන්න ඕනේ කොහොමද 100න්? 1825 100 ගොඩවල් කීයක් තියෙනවා? 100 ගොඩවල් 18ක් තියෙනවා නේද? ඒ කියන්නේ 1800 100න් 1800 දන 100න් 25. 1800 කියන්නේ 100 ගොඩවල් 18යි. එහෙනම් 18 එකතු කිරීම 0.25 100න් 25 0.25 දෙන්නේ. ඒ නිසා උත්තරේ එන්නේ 18.25. මේ ඊළඟ ගන්න. 11 වෙනි ගන්න 5න් 7 දේශි ගන්න. දෙවෙනි ක්‍රමයේ තහවුරු කරගන්න. හදන්න බලන්න. හොඳයි. අපි මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරනවා 10න් 14ක් එනවා. 14 කියන්නේ 10න් 10 ධන 10න් 4 10න් 10ට 1යි 10න් 4ට 0.4යි උත්තරේ 1.4යි. දැන් මාතෘකාවට යමු. දශම සංඛ්‍යාවක් භාග ලෙස ලිවීම. දශම සංඛ්‍යාවක් භාග ලෙස ලිවීම. මම 0.7 තෝරගත්තා. බලන්න මෙම සංඛ්‍යාවේ දශම ස්ථාන 1යි. ඔබ දන්නවා දශම ස්ථාන එකක් හැදෙන්නේ 10න් පංගුවලදී. අපි දන්නවා මතක් කරගත්ත මුලටම ගියොත් 10න් එකක් කියන්නේ 0.1යි. එහෙනම් ආපස්සට 0.1ක් සමානයි 10න් එකට. එහෙනම් 0.7කට ගැලපෙන භාගය මොකක්ද? 10න් 7. මේක සරල කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. කරන්න බෑනේ. මොකද හැම වෙලාවෙම භාගයක් ගත්තාම සරල කරන්න පුළුවන් නම් සරලව තුල්‍ය භාගය තමයි ගොඩනගා ගන්න ඕන. 7යි 10යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නැති නිසා ඒකේ උත්තරේ 10න් 7. දැන් දෙවෙනි ගාන බලන්න. 0.8. 0.8. මොකක්ද උත්තරය? දශම ස්ථාන 1යිනේ 10න් 8යි. අන්න බලන්න එතන 8යි 10යි සරල කරන්න පුළුවන්. දෙකෙන් බෙදලා නේද? යන උත්තරේ මොකක්ද එන්නේ? දෙන්නම දෙකෙන් බෙදා ගත්තාම උත්තරේ එනවා 5න් 7ට. මෙතන මේකේ ලකුණු අවසාන ලකුණ ලැබෙන්නේ. මේ ගාන ලකුණු දෙකක් දෙනවා කියලා අපි උපකල්පනය කරමු. හිතමු. එහෙමනම් අවසාන ලකුණු දෙකම ලබා ගන්න මේ 5න් 4 දක්වා තමයි සුළු කිරීම කරලා තිබෙන්න ඕන. එතනදී මේ බෙදෙන පියවර පෙන්වීම අත්‍යවශ්‍ය නැහැ. හිතෙන් හරි බෙදන්න පුළුවන්. නමුත් එහෙම බෙදුවත් කමක් නැහැ. හරි. තව ගානක් බලමු. 0.03. 0.03. දැන් උතන බලන්න ඔයාලට පේන එතන දශම ස්ථාන දෙකක් තියෙනවා. දෙකක් නම් 10න් පංගු නොවේ. කීයෙන් පංගුද? 100න් පංගු. 100න් 3යි. 100න් 3යි කියද්දී උත්තරේ හිතරින්ම නවතිනවා. මොකද ඊට වඩා එක සරල වෙන්නේ නැහැ. මෙන්න තව ගානක් තියෙනවා 0.45. ඒකට ගැලපෙන්නේ 100න් පංගු නේද? 100න් 45යි. හැබැයි 45යි 100යි 5න් බෙදෙනවා. 5න් බෙදෙනවා. නේද? 5න් බෙදන්න පුළුවන්. එහෙනම් 5න් බෙදමු. 45 5න් බෙදුනහම 9යි 100 5න් බෙදුනහම 20යි. මේ තවත් ගණන. 0.0.09. බලන්න දරුවනේ. දශම ස්ථාන 3ක් දක්වා දැන් අපි ගියා. දශම ස්ථාන 3ක් නම් කීයෙන් පංගුද? දශම ස්ථාන ගානට සමාන බිංදු ගානක් හිතන්න. බිංදු 3යි. එහෙනම් 1.03 කියන්නේ 10න් 9 බවට පත් වෙනවා. ඒ කියන්නේ 10න් 9. 10න් 9 සරල කරන්න බෑනේ. තවත් ගණන් කිහිපයක් සාකච්ඡා කරමු. මෙන්න ඊළඟ ගන්න 3.7. 3.7. දැන් ශක්ති වෙනවා මොකද්ද වෙනස? එතන පූර්ණ අගයක් ඇවිල්ලා තියෙනවා. අනිත් ගණන් සියල්ලම මුල බිඳුව තිබුණේ. එකට වඩා අඩු සංඛ්‍යා. නමුත් මෙතන 3.7 කද එකට වඩා වැඩි අගයක් වඩටපත් වෙලා තියෙනවා. අපි මේක මේ හදන්නේ මෙන්න මේ විදිහට. මුලින් මේක වෙන් කර ගන්නවා. 3 එකතු කිරීම 0.7 කියලා. ඔබට මතක නම් අර අපි ඉස්සරලා ගණන් වල හදපු ක්‍රමයේ අනිත් පැත්තකට යන්නේ මේක නේද? අපි භාග වලින් දශම වලට ආව නැත්නම් මිශ්‍ර සංඛ්‍යා වලින් දශම වලට ආවනේ. මේක අනිත් පැත්තට යනවා. 3.7 කියන්නේ 3 එකතු කිරීම 0.7. පැහැදිලිනේ? එහෙමනම් දැන් අපි කරන්න ඕනේ මොකක්ද? මේ දශම 7 භාග කරගන්න ඕන. එහෙනම් අපි දශම 4 ගැලපෙන භාගය අපි දන්නවා දශම ස්ථාන එකක් තිබෙන නිසා ඒක 10න් 7 වෙන්න ඕන. එහෙනම්
3 එකතු කිරීම 10න් 7 පිළිතුර 3යි 10න් 7. මෙන්න ඊළඟ ගණන. 8.05 කොහොමද කැඩෙන්නේ? 8 එකතු කිරීම 0.05. ඒ කියන්නේ මෙන්න මේ දශම කොටස 0.05 තමයි දශමයේ වාටපත් වෙන එක ලියද්දි 0.005 අනික 8. එහෙනම් 8ට එකතු කරනවා 100න් 5. දන්නවා දශම ස්ථාන දෙකක් නම් ඒක 100න් 5. එහෙනම් උත්තරේ එන්නේ 100යි 5යි සරල කරන්න පුළුවන් අපිට 5න් බෙදලා. එතකොට 8 එකතු කිරීම 100න් 5 හරය 9යි 5න් බෙදලා තියෙනවා. එහෙනම් ඊළඟට උත්තරේ එන්නේ 8 එකතු කිරීම 20න් 1 5 5න් බෙදුනාම 1යි 100 5න් බෙදුනාම 20යි. අවසාන උත්තරේ 8යි 20න් 1යි. තව ගණනක් බලමු. තව තහවුරු කරගමු. ටිකක් ලොකු ගණන. 19.4යි 3යි 7. කොහොමද වෙන් කරන්නේ? දරුවෝ හිතන්න. පූර්ණ සංඛ්‍යාව 19 දශම කොටස මොකද්ද? 0.4යි 3යි 7. එහෙනම් 19 එකතු කිරීම 0.4යි 3යි 7. එතකොට ඒක අපි දැන් දශම ස්ථාන 3ක් තියෙන දශමයේ භාග කරපුවම මේක 10න් 5. උතනදී මේ 437යි 10යි සරල වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ එන්නේ 19යි 10න් 437. එහෙනම් අපි තුන්වන අභ්‍යාසය සාකච්ඡා කරමු. පහත එක් දශම සංඛ්‍යාව භාග ලෙස ලියා ඒවා සරලම ආකාරයෙන් දක්වන්න. පුළුවන් දැන් ගණන් හතර හදනවා ඊට පස්සේ උත්තර බලන්න. නැතුව මේවා නැවත නැවත කියනවා වීඩියෝ එකක් නිසා චිත්‍රපටි බලන්න වගේ බලනවා ප්‍රතිඵලදායක නැහැ. අම්මලා තාත්තලා එහෙම ළඟ ඉන්නවා ටොක්ක්ක් කනලා ළමයාව ළඟින් තියාගෙන වැඩේ කරවල ඉවරලා උත්තරේ හරියද බලන්න. උත්තරේ හරි ගියොත් ටොක්ක්ක් අයින් ඉපා එකටත් උත්තරේ හරි ගියොත් මොකද කරන්නේ? දරුවව පොඩ්ඩක් දන්නවනේ නේද? දැන් කොරෝනා වුණාම ට්‍රිප් එකක්වත් එක්ක යනවා කියලා කියන්න වැඩේ හරියට කරන්න කියන්නේ. පොඩි වැඩක් හැබැයි අභියෝගයක් බාර දෙන්න. අභියෝගයක් බාර දීලා වැඩේ කෙරුවොත් විතරක් දෙන්න. නැත්තම් නිකම්ම දෙන්න එපා. ළමයට අගයක් නැහැ ඒක. හොඳයි. 0.3 0.1.3 0.02.5 0.02.7 හදන්න දරුවනේ. බලමු. පළවෙනි එකට 10න් 3 නේද? 10න් 3 සරල වෙන්නේ නැහැ නේ. එන එක තමයි ඒකේ අවසාන උත්තරේ. 0.1.3 දශම ස්ථාන 2යි. එහෙනම් 100න් පංගුනේ 100න් 13 සරල වෙන්නේ නැහැ. 13 ප්‍රථමකයා බෙදෙන්නේ නැහැ. ඊළඟට 0.02.5 දශම ස්ථාන කීයද? 1යි 2යි 3යි 3යි නම් 1.3 1000 නේ. එහෙනම් 10න් 25. 10න් 25 බෙදන්න පුළුවන්. මම බෙදලා තියෙනවා 5න් බෙදුනහම 25ට 5 වරක් 5යි නැත්නම් මෙහෙම අපි ගමු 25න් බෙදන්න 25යි දෙකම බෙදමුකෝ 25යි 25න් බෙදුනහම 1යි 1000 25න් බෙදුනහම කීයද 1000 25න් බෙදුනහම උතර බලන්න 20යි නේද එහෙනම් 20න් 1 කියන උත්තරේ තමයි ඒ හරිද ඊළඟ ගණන 0.02.7 10න් 27යි එකකට වඩා සරල වෙන්නේ නැහැ ඒක තමයි ඒකේ අවසාන උත්තරය හොඳයි තව ගණන් තුනක් හදමු මොනවද එකට වඩා වැඩි දශම සංඛ්‍යානේ එනම මිශ්‍ර සංඛ්‍යා බවට පත් වෙයි 23.01 118.4 20.01 හදන්න උත්තර බලන්න වැරදිලා තිබුණොත් නැවත ලියලා ආයෙ මතකෙන් හදාන්න උත්තරේ හරියනකම් හදන්න ඊට පස්සේ තමයි તમને සතුට වෙන්න පුළුවන් ඊට අමතරව මේ වැඩ ඉවර වෙච්ච ගමන්ම පෙළ පොතේ අභ්‍යාසය කරන්න ඕන උත්තර ටික පුළුවන් නම් මට WhatsApp කරන්න මගේ WhatsApp මේ නම්බර් එකක් තියෙනවා WhatsApp කරන්න කරලා උත්තර අහන්න හරිද කියලා මම බලාපොරොත්තු වෙනවා ළමයි මට ප්‍රතිචාර දක්වයි කියලා 23 × 0.01 හරිනේ එහෙනම් 0.01යි කියන්නේ 100න් 1යි උත්තරේ 23යි 100න් 1යි 100න් 1 සරල නොවන නිසා 118.4 කොහොමද කැඩෙන්නේ 118 එකතු කිරීම 0.4 0.4 කියන්නේ 10න් 4යි දෙන්නම අපිට සරල කරන්න පුළුවන් දෙකෙන් බෙදලා උත්තර වෙනවා 118යි 5න් 2 එකතු වුණාම අවසාන උත්තරේ 118යි 5න් 2 පැහැදිලි ඊළඟ 20.01 20 එකතු කිරීම 0.01 ඒ කියන්නේ 20 එකතු කිරීම 100න් 1 දශම ස්ථාන දෙකක් නිසා 100න් 1යි එහෙනම් අවසාන උත්තරේ 20යි 100න් 1යි දැන් අලුත් මාතෘකාවක්
දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. බලන්න මෙන්න දශම සංඛ්‍යාව. දශම 7 ගුණ කිරීම 2. කොහොමද අපි මේ දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ? බලමු මොකක්ද අපි කරන්න පුළුවන් කියලා. ඔය දරුවෝ දන්නවා දැන් දශම 7 ගුණ කිරීම 2 කියන එකේ අර්ථය තමයි මම පෙන්නලා තියෙන එක ක්‍රමයකට. දැන් හිතන්නකො මෙහෙම 5 ගුණ කිරීම 3. ඒක අපිට හිතන්න පුළුවන් 5 ඒවා 3ක් නේද? එහෙනම් දශම 7 ගුණ කිරීම 2 කියන්නේ දශම 7 ඒවා 2ක්. දැන් මේ පැහැදිලි කිරීමේදී තමයි මේක යොදාගන්නේ. මොකද පුතේ හොඳට මතක තියාගන්න. දැන් සමහර දරුවෝ කෙටි ක්‍රම වශයෙන් ඉගෙන ගත්තා ඒක ගණිතයේ සැබෑ තත්ත්වය මතුවෙන්නේ නැහැ. මොකද අපි ගණිතය හරියටම තාර්කිකව ඉගෙන ගන්න ඕන. අපි හැම දෙයක්ම ගණිතයේ වේවා වෙනත් විෂයක් වේවා ජීවිතේ හෝ වේවා අපි ඉගෙන ගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි හුඟක් වෙලාවට සරල දේවල් උදව් කරගෙන සංකීර්ණ දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම දන්නා දේවල් උදව් කරන් තමයි නොදන්න දේවල් ඉගෙන ගන්න. ඒක නොදන්න දේ ඊට දන්න දේව බවට පත් වෙනවා. දන්න කොටට යන නිසා ඒ උදව් කරන නොදන්න දේවල් ඉගෙනගෙන යනවා. එහෙම තමයි ලෝකේ යන්නේ. දැන් මේ දශම 7 ඒවා 2ක් කියන එක දශම 7 ගුණ කිරීම 2 කියන එක මම වෙන් කර ගන්නවා. දශම 7 එකතු කිරීම 0.7. පොද ඔය දරුවෝ දන්නවා දශම සංඛ්‍යා එකතු කරන්න. 6 වසර ඉගෙන ගත්තානේ. 0.4 0.7 එකතු කරද්දී තිත කෙලින් එන්න ලියා ගන්න නර අපේ ස්ථානීයගේ පෙළ ගැහෙනවා කෙලින් එන්න ඕන. ඒතර මේ දෙක එකතු වුණාම උත්තරයක් එන්නේ මොකක්ද? ඔයාලා බලන්න හදලා බලන්න. 7යි 7යි 14යි මෙතනට 4 එන්න ඕන නේද? ඉතුරු 1යි 1.1යි 1.1යි. ඒ කියන්නේ 14 එන්නේ 14ට දශම ස්ථානයක් වෙන් කරන මේ තිත කෙලින්ම පල්ලයට ගන්න. ඒ කියන්නේ උත්තරේ මොකක්ද? 1.7. එහෙනම් මෙන්න උත්තරේ 1.7. දැන් ඔය ක්‍රමය හඳුන්වා දීමට යොදාගත්තාට ඔය විදිහට සියලුම ගණන් හදන්නේ නැහැ. ක්‍රමයක් මතු කර ගන්න ඕන අපි ඉස්සලා. එතකන් අපි ඉස්සරහට යමු ඔය විදිහටම දන්න දේන් කරගෙන යමු. ඒතර අපිට ක්‍රමයක් මතු ඊට පස්සේ අපි නොදන්න දෙයක් අද අලුතෙන් ඉගෙන ගැනීමට සූදානම් වෙනවා. උදාහරණයක් තව එකක් බලන්න දෙවෙනි උදාහරණය. මේ බලන්න 0.27 ගුණ කිරීම 4. හරි? එතකොට මෙතනදී මොකද්ද වෙන්න ඕනේ? දැන් උඩ ගානේදී දශම 7 ගුණ කිරීම 2 කියන්නේ දශම 7 ඒවා 2ක් ලියනවා. එහෙනම් මෙතන 0.27 ඒවා කීයක් ලියන්නවද? 4ක් ලියන්න ඕන. ඔන්න දැන් ළමයි ගොඩුවට එනවා. මේ වැඩේ නම් එච්චර ගුණදායක නෑ වගේ. ඇයි? බැරිලා 0.27 ඒවා 19ක් විතර ආවනේ. එහෙනම් මේ වගේ ඒවා 19ක් ලියලා තමයි මේ ගාන හදන්නේ. ඒ නිසා තමයි කෙටි ක්‍රමයක් ගන්න එතන තමයි අලුත් ක්‍රමයක් කෙටි ක්‍රමයක් කියනකොට හොඳයි අලුත් ක්‍රමයක් ගැන අපිට හිතන්න වෙන්නේ. බලමුකෝ දැන් අපි දන්න ක්‍රමයට හදන. අන්න බලන්න 4ක් ලියලා නේද? එහෙනම් 0.27 ඒවා 4ක් අපි මේකට එකතු කරන්න ඕනේ. උත්තරේ එකතු කරගන්න දරුවන්ට දන්නවා. මෙතන එනවා 108ක් දශම පිට කෙලින් තිබ්බාම 1.08. ඒ උත්තරේ දරුවන්ට දැන් පැහැදිලි. හරි. දැන් අපිට ප්‍රශ්නයක් දැන් අපි ගාව තියෙන මේ ක්‍රමයෙන් මේ වැඩේ කරන්න බෑ. නමුත් මෙහෙම තමයි අපි දන්න දේෙන් කරන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේකට කරන්න පුළුවන් දේ කියලා ඉතින්. දැන් මේ බලන්න. මේ තමයි අපි පළවෙනි ගණනනේ අපි හදමු. මතකද 0.7 ඒවා දෙකක් 1.4ක් ආවා. මේ තියෙන 0.27 ඒවා 4ක් 1.08ක් ආවා. මේ තව ගණනක උත්තරයක් තියෙන මේක හදව පියවර දාලා නැහැ. මේක තමයි ඒකේ උත්තරේ. ඉන්නේ අපි අර විදිහට හදනවා. ඒ කියන්නේ 0.5යි 2යි 3 පහෙන් ගුණ කරනවා නම් 2.6යි 1යි 5ක් වෙනවා. ඒක එන්නේ අර 0.5යි 2යි 3 ඒවා පහක් එකතු කරලා ගන්න පුළුවන් අපිට උත්තරේ. දැන් අපි බලමු මේ ගණන් තුන දිහා බල මොන හරි ක්‍රමයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. මෙන්න බලන්න කතන්දර ටික ඔයාලා හිතන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මෙහෙම පොඩි ඉඟියක් දෙන්න. මේ බලන්න. මෙතන 0.7 ඒ වගේ ඒවා දෙකක්. දැන් 7 ඒවා දෙකක් කොහොමද 14නේ? ඔය දශම නැතුව ගත්තා. 27 ඒවා 4ක් කියන්නේ 108යි. ඒතර මෙතන පේනවා මේ සංඛ්‍යා දෙක ගුණ වෙනවා. දශම ගැන නිකන් හිතන්න ඕනේ. දශම නැතුවනේ හිතුවොත් සංඛ්‍යා දෙක ගුණ වෙනවා. හැබැයි උත්තරේ දැන් දශම ගාන හිතන්න දශම ගාන. දැන් පළවෙනි ගානේ දශම ස්ථාන 1යි. මේකෙත් 1යි නේ උත්තරේ. නේද? ඒතර මේ දශම 2.7 දශම ස්ථාන 2යි උත්තරේ 2ක් තියෙනවා. ඒ කියන්නේ පිළිතුර සඳහා ලැබෙන දශම ස්ථාන ගණන අර ගුණවල සංඛ්‍යාවේ තිබෙන දශම ස්ථාන ගානට සමානයි. ඔන්න එකක්. ඊළඟට මේ පූර්ණ සංඛ්‍යා දෙකේ දශම නැතුව සැලකුවොත් නිකම්ම පූර්ණ සංඛ්‍යා දෙකක් කියලා. ඒ දෙකේ ගුණිතය තමයි මේ උත්තරේට ගිහිල්ලා තියෙන්නේ. බලමු කතාව තේරුම් ගන්න. මේ බලන්න. මුලින්ම අපි කරන්න ඕනේ මේ වැඩේදී ලේසි ක්‍රමය මෙහෙමයි. දශම සංඛ්‍යාවේ දශම ස්ථාන සලකන්නේ නැතුව ඒ පූර්ණ සංඛ්‍යාවක් ලෙස සලකා දී ඇති පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරනවා.
දැන් පැහැදිලි කරගත්තොත් 0.7 ගුණ කිරීම දෙකේදී අපි 0.7 සලකන්නේ 7 කියලා. දශම නැතුව 7යි 2යි ගුණ කරනවා. ඒතර උත්තරේ 14ක් එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ගණනට සමාන දශම ස්ථාන ගණනක් එන පරිදි පිළිතුරේ දශම පිට තබනවා. දැන් පළවෙනි ගාන ගත්තා මෙතන තියෙන දශම ස්ථාන 1යි. දශම නැතුව ගත්තාම නිකන් 7යි. 7 දෙකෙන් ගුණ කෙරුවා 14යි. මේකේ දශම ස්ථාන එකක් තියෙන නිසා උත්තරේ දශම ස්ථාන එකක් වෙන්නේ. මේ උදාහරණය බලන්න වෙනස් උදාහරණයක්. මේකෙන් හොඳට තේරුම් ගත්තේ. 0.2 3යි 4 ගුණ කිරීමට අලුත් ක්‍රමයකට හදන්න. එතකොට දැන් 0.2 3යි 4 දශම නැතුව සලකපුවම මොකද සංඛ්‍යාව? 234 නේද? එහෙනම් මුලින්ම අපි 234 8ෙන් ගුණ කරගන්න. 8ෙන් ගුණ කරන්න පුළුවන් නේ. 8 වරක් 4 32යි ඉතුරු 3යි. 8 වරක් 3 24යි 3යි 27යි. ඉතුරු 2යි. 8 වරක් 2 16යි 2යි 18යි. ඒ කියන්නේ 1872ක් එනවා. මේ ගාන අපි මෙතනට ගන්න 1872 ගන්න. දැන් දශම ස්ථාන 3ක් වෙන් කරන්න ඕනනේ. දැන් මුලින් ඉඳන් වෙන් කරන්න බෑ. මුලින් ඉඳන් වෙන් කරපුවාම තිතේ එන්නේ මෙතනට. මුලින් ඉඳන් මෙතනින් පටන් ගත්තා කියන්නේ මෙතනින්. මෙහෙන් පටන් අරගෙන මෙහෙන් වෙන් කරන් ආව මෙතනට එන්නේ. දශම ස්ථාන කියන්නේ අගේවනේ. එහෙනම් අගේ ඉඳන් වෙන් කරන්න. දැන් මේ අගින් පටන් අරන් මෙතනින් මේ පැත්තට එන්න ඕන. කීයක් දෙන්න ඕන? දශම ස්ථාන 3ක්. අපි ගනිමු. ඔන්න 1යි 2යි 3යි. අන්න ප්ලේස් එකේ කොතනද? 1 සහ 8 අතර. එහෙනම් මේ දෙක අතරට අපි දශම පිට ගියේ. එහෙනම් උත්තරේ වෙන්නේ 1.8යි 7යි 2යි. දැන් තේරුණාද? එක එකයි මම කිය අපි දැන් නොදන්නා දෙයක් දැන් දන්න අය බවට පත් වුණා. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරද්දී දශම සංඛ්‍යාවේ දශමය නොසලකා අපි ආ පූර්ණ සංඛ්‍යාව විදිහට අරන් ගුණ කරනවා. ගුණ කරලා ලැබෙන පිළිතුරට අපි දශම ස්ථාන වෙන් කරනවා සංඛ්‍යාවේ තිබුණු දශම ස්ථාන ගන්න සමාන ගණනක් වන පරිදි. හොඳයි අපි තව උදාහරණයක් බලමු. උදාහරණය 2 18.3 ගුණ කිරීම 7. ඉතින් අපි දශමය නොසලකා ගත්තොත් 183 ගුණ කිරීම 7 වෙනවා. උත්තරේ එන්නේ ගුණ කරලා බලන්න. මෙන්න මේ උත්තරේ ලැබෙයි 1281ක්. එහෙනම් අපි මෙතනට ගන්න 1281 දශම ස්ථාන එකක් වෙන් කරනවා මෙන්න මේ විදිහට. එහෙනම් දශම තේනවා 8යි 1යි අතරට. ඒ කියන්නේ උත්තරේ 128.1. තව ගණනක් බලමු. හතරවෙනි උදාහරණය කියලා හිතන්න. තුන්වෙනි උදාහරණේ 2.4යි 3යි 2 ගුණ කිරීම 32. දශමේ නැතුව ගත්තම 2432 ගුණ කරන්නේ 32. 32න් ගුණ කරනවා. 32. මෙතන ගානේ පොඩි වැරද්දක් තියෙනවා මම කිව්ව වැරදි 2.4යි 3යි 2 ගුණ කිරීම 43 කියලා අපි ගන්නවා. 43. 2432 43න් ගුණ කරනවා. 43න් ගුණ කරපුවාම උත්තරේ එන්නේ මේ විදිහට පළවෙනි පේළිය එනවා 3න් ගුණ කරලා දරුවෝ දන්නවනේ ඒක නේද 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 4 12යි ඉතුරු 1යි 3 වරක් 2 6 1යි 7 එහෙමයි පෙළ එන්නේ ඊළඟ පෙළ එන්නේ 4න් ගුණ කරලා මෙතන වැදගත් දෙයක් තියෙනවා මේ 4න් ගුණ කරද්දී 4 වරක් 2 8යිනේ 8 දාන්න 4ට යටින් කියන්නේ මෙතන මෙතනට බිඳුවක් දාගත්තට කමක් නැහැ හැබැයි 8 පටන් ගන්න එපා මෙතනින් ඒක වැරදි ඒක වරද්දනවා ගොඩක් අය 4 වරක් 2 8යි 8 දාන්න 4ට යටින් මෙතනට එන්නේ ඒ අනුව 4 වරක් 3 12යි 2 දාලා 3 එකක් ඉතුරුයි 4 වරක් 4 16යි 16 ඉතුරු 1යි 17යි ආ එකක් ඉතුරුයි 4 වරක් 2 8යි 8 1යි 9 දැන් මේ පේළි දෙක එකතු කරමු එකතු කරද්දී එනවා 6යි 9 8යි 17යි ඉතුරු 1යි 3යි 2යි 5යි 7යි 7යි 14යි ඉතුරු 1යි 1යි 9යි 10යි ලොකු ගාණක් මෙන්න මේ සංඛ්‍යාව මිලියන් වලින් දහස් වලින් කිව්වොත් 104576යි දැන් අපි ගුණ කෙරුවේ 2.4යි 3යි දෙක. එහි දශම ස්ථාන 3ක් තිබුණා නේද? එහෙනම් මේ දශම ස්ථාන 3 මේකේ වෙන් කරමු. 1යි 2යි 3යි. තිත එන්නේ 4 සහ 5 අතරට. ඔය තමයි එකේ පිළිතුර බවට පත් වෙන්නේ. එහෙනම් අපි තව අභ්‍යාසයක් බලමු. අර වගේම ගුණ කරන ගණන. දශම 9 ගුණ කිරීම 2. මේ බලන්න. ඒක උත්තරේ 9 වරක් 2 18යි. දශමයෙන් නොසලකා දශම ස්ථානයක් වෙන් කරපුවාම 1.8යි. දෙවෙනි ගණන 33.5 ගුණ කිරීම 4. අපි එතකොට මොකද කරන්න ඕනේ? දශමේ නැතුව ගන්න 335 4ෙන් ගුණ කරනවා. උත්තරේ එනවා 1340ක් බලන්න හරියද කියලා පොඩ්ඩක් චෙක් කරමු. 4 වරක් 5 20යි ඉතුරු 2යි 4 වරක් 3 12යි 12යි 2යි 14යි ඉතුරු 1යි
4 වරක් 3 12යි 12 එකයි 13යි. එතන ඉන්නේ 1340ක්. හැබැයි දශමයක් වෙන් කරන්න ඕන. හේතුව මේ ගුණ කරපු දශම සංඛ්‍යාවේ දශම ස්ථාන එකක් තියෙන නිසා මේකේ අග ඉඳන් මුලට මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනදී මේ 134.0නේ. බිඳුව කෙනකේ අගයක් වටිනාකමක් නැති නිසා ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඒ නිසා අපි ඒක නැතුව ගත්තොත් ඔක 134 එක ලියුවත් වැරදි නැහැ. හරි. අපි යමු ඊළඟ ගන්නට තුන්වෙනි ගණන. 8.927 ගුණ කිරීම 9. දශම නැතුව ගත්තාම 8927 9 ගුණ කරනවා. බලමු උත්තර හරිද කියලා. 9 වරක් 7 63 ඉතුරු 6යි. 9 වරක් 2 18යි 6යි 24යි ඉතුරු 2යි. 9 වරක් 9 81යි 2යි 83යි ඉතුරු 8යි. 9 වරක් 8 72යි 8යි 80. 80343ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ උත්තරේ දශම වෙන් කරනවා දශම ස්ථාන 3යි. මේ බලන්න මෙතන 3යි. මේ සංඛ්‍යා දශම ස්ථාන 3. හතරවෙනි ගාන. තව ගණනක් බලමු. 3.28යි 3 ගුණ කිරීම 29. බලන්න මේකේ ගුණ කරන ආකාරය මතකයිනේ. දෙනිසුන් වලත් මම අවසාන දෙනිසුන් මේ වගේ ගානක් කියලා දුන්නේ. 3283 29න් ගුණ කරනවා. 9 වරක් 3 27යි 2යි 9 වරක් 8 72යි 2යි 74යි ඉතුරු 7යි 9 වරක් 2 18යි 7යි 25යි ඉතුරු 2යි 9 වරක් 3 27යි 2යි 29යි දෙවරක් 3 6යි ඉතුරු නැහැ දෙවරක් 8 16යි 6 දාන එකක් ඉතුරුයි දෙවරක් 2 4යි 1යි 5යි ඉතුරු නැහැ දෙවරක් 3 6යි මෙතන වැදගත්ම දේ දෙකෙන් ගුණ කරද්දි මෙන්න මෙහෙම දෙකට යටින් මෙන්න මෙතනටයි 6 එන්න ඕනේ. මෙතන නෙමෙයි. මෙතනට આવොත් වැරදි. මෙතන තියෙන්නේ බිංදුව. මෙතනට බිංදුව දාගන්න. කියන්නේ පේලියක් මේ පැත්තට වැඩියෙන් යනවා. ඉතල 7යි එකතු කරගන්න තියෙන්නේ 7යි 4යි 6යි 10යි ඉතුරු 1යි 6යි 6යි 12යි ඉතුරු 1යි 10යි 10 වෙනාට ඉතුරු එකත් එක්ක 9යි 1යි 10යි 5යි 15යි ඉතුරු 1යි 1යි 2යි 3යි 3යි 6යි 9යි 95207ක් කියන එකට දශම ස්ථාන 3ක් වෙන් කරනවා. මෙතන 3 නිසා උත්තරේ 95.2.7යි. දැන් අපි තවත් ලේසි වැඩකට යන්න යනවා. හොඳ මාතෘකාවක්. හරි ලේසි ආසයිති. දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් ගුණ කිරීම. හරි? බලමු මොකක්ද ක්‍රමය කියන්නේ. හරි ලස්සන වැඩක්. මේ බලන්න. මම ගන්නවා මෙන්න මේ සංඛ්‍යාව. මුලින්ම මෙන්න මේ ක්‍රියාවලිය කියලා දෙන්නම්. මුලින්ම දශම සංඛ්‍යාවක් 10න් ගුණ කරන විට මොකද කරන්න ඕනේ? තිත එක් වරක් දකුණු පසට ගමන් කරනවා. 10න් උඩ කෙටි ක්‍රමයක්. 10න් ගුණ කරද්දී ඔයාලා නැත්තම් නිකන් සාමාන්‍ය ගුණ කරලා බලන්න පුළුවන් දශම සංඛ්‍යාව 10න් ගුණ කරනවා. මොකද දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්නේ කියලා දුන්නානේ. ඒ විදිහට ගුණ කරලා උත්තරේ නිරීක්ෂණය කරපුවා මේක තමයි මතුවෙන්නේ. බලන්න 18.34 අපි 10න් ගුණ කරනවා කියලා හිතන්න. දැන් 10න් ගුණ කරන විට මොකක්ද වෙන්නේ? වාක්‍යෙ තියෙන්නේ ගුණ කරන විට මොකද වෙන්නේ? දශම තිත එක් වරක් දකුණු පසට ගමන් කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන මේ දශම තිත එක සැරයක් දකුණු පැත්තට යනවා. මෙන්න මේ විදිහට එක සැරයක් යනවා. ඒතර තිත දැන් කොතනද පිහිටන්න ඕනේ? 3 සහ 4 අතර. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 183.4. පැහැදිලි? 10න් ගුණ කරන විට. මේ බලන්න. දශම සංඛ්‍යාවක් 100න් ගුණ කරන විට මොකද වෙන්නේ? 100ට බිංදුව 2යිනේ. නේද? ඒතර 100ට බිංදුව 2ක් තිබෙන නිසා දෙපාරක් දශම තිත දකුණු පැත්තට යනවා. බලමු මේ වැඩි හරියද කියලා. 18.34ම තමයි මම ගන්නෙ. දැන් 100න් ගුණ කරන්නේ. එහෙනම් මේ තිත දෙපාරක්. එක සැරයක් මෙතනට එනවා, තව සැරයක් මෙතනට යනවා. අගටම ගියාට පස්සේ තිත අවශ්‍ය නැහැ. බලන්න. 1යි 2යි. මොකද උත්තරේ? 1834. තිත තියෙනවා මේ අග. එක දාලා නැහැ. දෙපාරක් ගියා. එහෙනම් ඊළඟයි බලමු 1000න් ගුණ කරද්දී මොකද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ ඕන දරුවනේ? 18.3යි 3 සැරයක් දකුණු පැත්තට යනවා. ගුණ කරද්දී අගේ වැඩි වෙනවනේ. ඒ නිසා තමයි ඒ තිත දකුණට යන්නේ. යන්න අගේ වැඩි වෙනවා. ඒතකොට 18.34 1000න් ගුණ කරද්දී 3 සැරයක් යනවා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔන්න එක සැරයක් ගියා. දෙසරයක් ගියා. දැන් ඉලක්කම් දෙකක් තුනක් වැඩි පහු කරගෙන යනවා. දැන් කෝ තව ඉස්සරහට යන්න පුළුවන්. කෝ ඉලක්කම්. මේකේ තියෙන ඉලක්කම ගොන්න තව සැරයක් ගියා කියන්නේ. එහෙනම් මෙතනට ඉලක්කමක් තියෙනවා නේද? මොකක්ද ඔයාලා හිතන ඉලක්කම? මොකක්ද හිතන ඉලක්කම? මෙන්න මේකද හිතුවේ බලන්න. ලෝක තමයි උතන තියෙන්නේ. කියන්නේ දශම සංඛ්‍යාවක අග බිංදු ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. ඒකෙන් එක බිංදුවක් එකට ගන්න. එහෙනම් දැන් දශම තිත තියෙන මේ රතු පාටින් මාක් වෙච්ච බිංදුවට අග මෙන්න මෙතනට තිතේන්නේ. අගට එන නිසා තිතෙන් වැඩක් නෑ නේද? එහෙනම් උත්තරය මෙන්න 18334.
40. පැහැදිලිද? 10න් ගුණ කරද්දී තිත එක සැරයක් දකුණට යනවා. 100න් ගුණ කරද්දී දෙපාරක් යනවා. 10න් ගුණ කරද්දී තුන් සැරයක් යනවා. ඒ දශම සංඛ්‍යාව. දැන් සාමාන්‍ය පූර්ණ සංඛ්‍යාවත් 10න් ගුණ කරද්දී අගට හොඳයි. ලබාගත් දැනුමෙන් අභ්‍යාසයේ 5. ගණන් තියෙනවා ටිකක් වැඩිපුර දැම්ම ලේසි වැඩනේ. 12ක් තියෙනවා. උත්තර ලියන්න, ඉක්මනට ලියන්න, ඊරිවරලා බලන්න මේ උත්තර හරිද කියලා. ඒක උත්තර ලියන්න වීඩියෝ නවත්තලා. හොඳයි දැන් ඊරිවරලා දරුවෝ ඇවිල්ලා ඇති. අපි බලමු එහෙනම් පළවෙනි ගානේ ඉඳන් පිළිතුරු සාකච්ඡා කරන්න. මෙන්න පළවෙනි ගණන. දශම ස්ථාන 1ක් මේ පැත්තට ගන්නවා 10න් ගුණ කරන නිසා. හරිද බලන්න උත්තරේ 92.3. මෙන්න දෙවෙනි ගාන. 10න් ගුණ කරන්නේ. තිත එක සැරයක් දකුණට ගන්නවා. මෙතනට එන්නේ. ඒතර උත්තරේ 7.06. බලන්න තුන්වෙනි ගණන. මෙන්න තුන්වෙනි ගණන. 10න් ගුණ කරන්නේ. තිත එක සැරයක් මෙහාට එනවා. ඒතර මොකක්ද දෙන්නේ? කිව්වොත් 0.0.4. ඉතින් මේ මුල බින්දු ගොඩක් ඕන එකක් තිබුණාම ඇති. අපි එක කෙටියෙන් කියනවා 0.04. දැන් මෙතන තිබිච්ච තිත මෙතනටනේ ආවේ. ඒකට 0.04 කියලානේ දශම තිතින් ඉඳන් කියනවා නම් කියවෙන්නේ. දශම තිත මෙතනට තියාගත්තාම 0.04. ඒක තිතර පෙර බින්දු දෙකක් වැටෙනවානේ. දෙකම දාන්නේ දෙකෙන් එකයි ගන්න. දෙකම දැම්මට කමන්නේ නැහැ. නමුත් වැඩක් නැහැ. හරි. ඊළඟට 2.75 ගුණ කිරීම 100. වෙනසක් තිබෙනවා. එතනදී 100න් ගුණ කරන්නේ. එහෙනම් තිත දෙපාරක් දකුණට යන්න. දෙපාරක් දකුණට යද්දි තිත කොහෙද නවතින්නේ? මේ තිත දෙපාරක් යද්දි 1යි 2යි අගට යනවා. අගට ගියාම අවශ්‍ය නැහැ තිත නේද? එන එක 275. පස්වෙනි ගණන 9.01 ගුණ කිරීම 100. 100න් ගුණ කරද්දී දශම තිත දෙපාරක් දකුණට යනවා. දෙපාරක්. ඒක උත්තරේ එන්නේ 1යි 2යි අතර තිත නවතින්නේ. උත්තරේ මොකද්ද බලන්න? මේ ගානට පස්වෙනි ගානට 901.2. හරි? දැන් 6 වෙනි ගාන බලමුකෝ. 6 වෙනි ගාන. 100න් ගුණ කරන්නේ. තිත දෙපාරක් යනවා. 1යි 2යි 8 අගට යනවා කියන්නේ තිත අවශ්‍ය නැහැ. ඒතර උත්තරේ 0.08 මුල බින්දු දෙක අවශ්‍ය නැහැනේ. එහෙනම් උත්තරේ 8 කියලා ගන්න පුළුවන්. දැන් 7 වෙනි ගාන. 2.5 ගුණ කිරීම 100. හොඳින් බලන්න. දැන් 100න් ගුණ කරනවා. 2.5. තිත දෙපාරක් යනනේ එක සැරයක් ගියාම 25 යනවා. තව සැරයක් යන්න ඕන අග මොකුත් ඉලක්ක නැහැ නේ. එහෙනම් බින්දුවක් ඒ වෙනකොට ගන්න. එහෙනම් උත්තරේ මොකද්ද? 205. බලමු. මෙතන තිබුණේ තිත එක සැරයක් ගියාම 25 වුණා. තව සැරයක් යන්න ඕන. ඒ යද්දි මෙතන හිස්තන පුරවගන්නේ කාගෙන්ද? බින්දුවක් දාන්න. ඊළඟට ගණන. 8 වෙනි ගණන. 10න් ගුණ කරනවා. තිත එක සැරයක් යනවා මෙතනට. උත්තරේ එන්නේ 0.999. මම තිතේ ඉඳන් කියවන්නේ. අලුතෙන් තිතේ ඉන්නේ මේ රතු පාටින් පෙන්න තරනේ. ඒක 0.999. මුලට එක බින්දුවක් තියෙනවා. ඒක 0.099. ඊළඟ සංඛ්‍යාව 10න් ගුණ කිරීමක් තිබෙන්නේ. ඒක 10න් ගුණ කරද්දී තිත තුන් සැරයක් යනවා. 1යි 2යි 3යි මොකද්ද? 42.1. ඊළඟ එක 10න් ගුණ කරන්න තිබෙන්නේ අපි බලමු ඊළඟ ගණන. 10න් ගුණ කරද්දී තිත තුන් සැරයක් යන්න ඕන. එක සැරයක් යද්දී 12 බවට පත් වෙනවා. තව වාර දෙකක් තියෙනවා. ඒ වාර දෙකට බිඳු දෙකක් දාන්න. ඒ අනුව 12යි බිඳු දෙකයි කියන්නේ 1200. 11 වෙනි ගණන. 10න් ගුණ කරලා තිත තුන් සැරයක් යනවා. 1යි 2යි 3යි 2021.5. උත්තරේ 2021.5. ඊළඟ 7.0.0.9 10න් ගුණ කරද්දී තිත තුන් සැරයක් යනවා. 1යි 2යි 3යි 7009.3. උත්තරේ පැහැදිලිනේ. මේ විදිහට අපිට ගණන් අවසන් කරන්න පුළුවන්. හොඳට බලන්න. වැරදිච්ච තියෙනවා නැවත සැරයක් ඒ ගණන් ආයෙ මුලින්ම අභ්‍යාසය කරලා බලන්න. හරපු ඒවත් බලන්න. ඒකට මේක හරියනකම් වැඩේ කරගෙන යන්න. ඊළඟට අපි මාතෘකාවට එනවා. දශම සංඛ්‍යාව 10න් 100න් හෝ 1000න් බෙදීම. දැන් මොකද වෙන්නේ? දැන් ගුණ කරද්දී නම් වැඩි වෙනවා. ඒතකොට පිට දකුණට ගියානේ. පිට දකුණට තමයි ඒක අගේ වැඩි වෙන්නේ. එහෙනම් බෙදද්දි මොකද වෙන්නේ? බෙදද්දි වැඩි වෙනවද අපිට? අගාතින් යමන හරියක් බෙදද්දි මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එහෙනම් බෙදීමේදී වෙන්නේ ප්‍රමාණය අඩු වෙනවා. සංඛ්‍යාවේ වටිනාකම අඩු වෙනවා. එහෙමනම් බෙදද්දි පිට ගෙනියන්න ඕනේ කොයි පැත්තටද කියලා තීරණය කරමු. වම් පැත්තට. දශම සංඛ්‍යාවක් 10න් බෙදන විට දශම තිත එක්වරක්
මොන පැත්තටද මේ මොන පැත්තටද වම් පැත්තට යනවා. මේ බලන්න 312.5 10න් බෙදෙනවා. මොකද වෙන්නේ? තිත එක සැරයක් ආපස්සට වම් පැත්තට යන. එතකොට වටිනාකම අඩු වෙලා 312ට වඩා අඩු වගේක් නිර්මාණය වෙනවා. ඔන්න එක සැරයක් ගියා. 1 2 අතරට තිත ගියා කියන උත්තරේ මොකද්ද? 312.5 31.25 බවට පත් වෙනවා. දෙවෙනි ගණන. ඊළඟ කාරණා. 100න් බෙදන විට දශම තිත දෙවරක් වම් පසට ගමන් කරනවා. ಗುಣ කරද්දී දකුණු පැත්තට බෙදද්දී වම් පැත්තට. හරිනේ? එහෙනම් දෙවෙනි කාරණා. 312.5 100න් බෙදනවා. තිත දෙපාරක් යනවා. බලන්න ඕනේ එක සැරේයි දෙපාරයි. එහෙනම් තිත නවතින්නේ කවුරු අතරද? 3යි 1යි අතර. උත්තරේ 3.125. එහෙනම් ඉතුරු කොහොමද තේරෙනවා මොකක්ද මේ ඉන්න යන වාක්‍ය කියන්නේ. බලන්න හිතන්න. මේක නේද ඔයාලා හිතුවේ? හරියට. නේද? 1000න් බෙදෙන විට දශම තිත 3 වරක් වම් පසට ගමන් කරනවා. 1යි 2යි 3යි. එහෙනම් දැන් දශම තිත මෙතන තියෙන්නේ නේ. මෙතන. එතන ඉඳන් කියන්න ගත්තොත් දශම 3යි 1යි 2යි 5. හරිද? මේ තිත කියන්නේ නැහැ. මෙයාවනේ දැන් අපි මෙතනට ගෙනාවේ. එතන මොකක්ද එන්නේ? දශම 3යි 1යි 2යි 5. දශම 3යි 1යි 2යි 5 කියන පොඩි කැත ගතියක් තියෙනවා නේද? එහෙනම් තිතට පෙර මොන හරි එකක් තිබ්බනම් හරි. එහෙම කියලා 1 2 3 වගේ අගයන් දාන්න බෑ. මුලට බිඳුවක් තියෙනවා. ලස්සන වෙන්න. අර ක්‍රීම් වර්ග ගන්න ලස්සන වෙන්න නේද? මේ දවස්වල නම් මම දැක්ක Facebook එකේ තියෙනවා සමහර අම්මලාට සමහර කාන්තාවන් එහෙම ටිකක් විරූපියට ඉන්න මොකද මේ දවස්වල සැලුන් වහලන්නේ. සුදු වෙන්න ගන්න ක්‍රීම් ටික ගා ගන්නත් යන්න බැරුව ඇති නේද? ඉතින් ලස්සන වෙන්න ක්‍රීම් ගානවා වගේ මේ සංඛ්‍යාව ලස්සන වෙන්න මුලට බිඳුවක් දාන්න. අපිටත් ওই ප්‍රශ්නේ තියෙනවා. අපිටත් ඉතින් රැවුල කොණ්ඩේ කපා ගන්න නැහැ. දැන් නම් කොණ්ඩේ නම් තට්ටෙම ගෑවා මොනා කරන්නේ? ළමයි ඉතින් මම දැක්කා දාලා තියෙනවා සති දෙකක් යනකම් ඉස්කෝලේ එන්න තහනම්. මොකද මේ කොණ්ඩේ වැවෙනකම් කට් ගහලා එන්න බෑනේ. අනේ පුතේ දැන් ඉතින් ටිකක් වයසයිනේ. කොහොම හරි කොණ්ඩේ වැවෙන්නත් කල්ලේ මාසයක් දෙකක් යයි. මම හිතන්නේ මේ ගැන හිතලා වෙන්න ඇති මේ නිවාඩුවක් ටිකක් වැඩි කරලා තියෙන්නේ මං ගැන හිතලාගෙන මං හිතානේ ඉන්නේ. හරි කතාව ගොඩක් ඈතට ගියා. මොකද්ද කතාව? දශම 3යි 1යි 2යි 5යි ලස්සන වෙන්න වලට බිඳුවක් දාලාම අපි ලියනවා. මොකක්ද උත්තරේ? 0.3යි 1යි 2යි 5 බවට පත් වෙනවා. පැහැදිලි? 0.3යි 1යි 2යි 5. right? එහෙනම් අපි තව ඉස්සරහට යමු මේ සම්බන්ධව අභ්‍යාසයක් කරන්න. මෙන්න තවත් ගණන් තොගයක්. එන්න කියමු නේද 12. හරි ලේසි. දැන් බෙදන ඒවා තිත වමට යවනවා. හදන්න. හොඳයි. දැන් බලමු නේද උත්තර. බලමු උත්තර ලෑස්ති. right. පළවෙනි ගණන. මේ තියෙන්නේ පළවෙනි ගණන. 10න් බෙදන්න තියෙන්නේ. තිත කොහටද යන්නේ? බෙදද්දි වමට. එන උත්තරේ 1.8යි 3. දෙවෙනි ගණන. දෙවෙනි ගණන. 10න් බෙදන්න තියෙන්නේ. තිත වමට යන්නේ. ඒකට වමට ගියාම තිත මෙතනට එන්නේ. ඒකට 0.975 ලස්සන කරමු. 0.975. 10න් බෙදන්නේ තිත වමට යන්නේ. තිත මෙතනට. ඒකට 0.883 ලස්සන කරලා 0.883 මෙන්නේ මේ ගානේ උත්තරේ. බලන්න දැන් ගිහිලාද කියලා බලන්න උත්තරේ දිහා බලන්න. දැන් මෙතන පටන් ගද්දි දශම තිත තිබුණේ මෙතනනේ. සංඛ්‍යාව දැන් තිත තියෙන්නේ මෙතන. ඒ කියන්නේ එක සැරයක් මම පැත්තට ඇවිල්ලා වැඩේ හරිනේ. right. ඊළඟට 10න් බෙදමු. මොකද වෙන්නේ? මට කියන්න බලන්න. මේ තිත එක සැරයක් යනවා. ඒක තිතේ නම් කියවන්න 0.0.74 මුලට බිඳුවකුත් දැම්මම 0.0.074 බවට පත් වෙනවා. ඊළඟ ගණන 10න් බෙදන්න තියෙන්නේ තිත එක සැරයක් වම් පැත්තට යනවා. ඒතර කොහොමද එන්නේ? 0.0.0 තිතෙන් පස්සේ බිඳු 3ක් වෙනවා. 2යි 3 වෙනවා. ඊට අමතරව මුලට බිඳුකුත් තියෙනවා. ඒතර 0.0.0.2යි 3. බලන්න උත්තරේ හරිද කියලා. බලන්න. 0.0.0.2යි 3. හරි නේද? 6 වෙනි ගාන බලමු. CN දෙකේ. තිත දෙපාරක් වම් පසට යනවා. ඒතර වම් පසට ගියාම තිත මෙතනට එන්නේ 0.38යි 3යි. ලස්සන වෙන්න බිඳුවක් දාලා මොකද ලිව්වාම 0.38යි 3යි. ඊළඟ ගාන 7 වෙනි ගාන 9.9 බෙදීම 100. තිත දෙපාරක් යනවා. එක සැරයක් ගියාම 0.99යි. තව සැරයක් යන්න ඕන. එන එතන හිස්තැන්න බිඳුවක් එනවා.
ඒතර දශම බිංදුවයි 9යි 9 කියන උත්තරේ එන්නේ. දශම බිංදුවයි 9යි 9. බලන්න හරිද කියලා. දැන් බලන්න ගිහිලාද කියලා. 9.9 දී තිත තිබුණේ මෙතන. දෙපාරක් ආවා මේ 1යි 2යි ඇවිල්ලා තියෙනවා නේද? ඊට අමතරව මුලට බිංදුවක් දාලා තියෙනවා අපිට ලස්සන වෙන්න දාන බිංදුව. 8 වෙනි ගණන. CN බෙදන්න තියෙන්නේ. දෙපාරක් ගමු තිත මෙහාට. ගමු 1යි 2යි. එතකොට දශම 3යි 5යි 2යි මුලට බිංදුවක් ආවම 0.3යි 5යි 2යි. ඊළඟ ගණන. CN බෙදන්න තියෙන්නේ. දෙපාරක් යනවා. එක සැරයක් ඇදි තිත මෙතනට ආවා. දශම 0.5යි 7. තව සැරයක් ආවම තව බිංදුවක් එනවා. දශම 0.5යි 7. ඉතින් පස්සේ බිංදුව 3ක් වෙනවා. අගට 5යි 7යි. එතකොට බලමු දශම 0.5යි 7. බලන්න හරිද කියලා. තිත මෙතන තිබුණේ නේද? දෙපාරක් ඇවිල්ලා නේද? හරිනේ. 1යි 2යි මේ අර ලස්සන වෙන බිංදුවනේ. හරි. 10න් බෙදීම. තුන් සැරයක් වම් පැත්තට 1යි 2යි 3යි 4.2යි 2යි 5යි 6 උත්තරය. ඊළඟ ගණන 10න් බෙදීමක්. තිත තුන් සැරයක් වමට 1යි 2යි 3යි 0.2යි 7යි 6යි 4. 10න් බෙදීමක්. දශම ස්ථාන 3ක් වමට එකක් ගියා දෙකක් ගියා තව සැරයක් ගියා මෙතනට එන්නේ. දශම 0.3යි 5යි 4යි 6. ඒ කියන්නේ 0.0.3යි 5යි 4යි 6. පැහැදිලි? මේ අභ්‍යාසෙත් අපි මේ විදිහට අවසන් කරනවා. තව එක මාතෘකාවක් සහ අභ්‍යාසකින් පාඩම අවසන් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ අම්මලා කියයි දැන් ඉතින් පෙළ පොතේ ගණන් හදපල්ලා කියලා. ඒක කරන්න ඕන අම්මලා තාත්තලා කිව්වා මේ වැඩේ අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් මේකේ ප්‍රයෝජනයක් නැතුව යනවා. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම බලන්න. පළවෙනි ගණන උදාහරණකින් පැහැදිලි කරන්න. 37.6 දෙකෙන් බෙදන්න තියෙනවා. හරි මොකද්ද අපි කරන්න කියන්නේ? අපි මෙන්න මේ විදිහට 37.6 ලියාගෙන දෙකෙන් බෙදනවා. හරි? ලේසි වැඩක්. දෙකෙන් බෙදද්දී මුලින්ම අපි බලන්නේ 3ට 2 ඒවා. ක්‍රමයේ මතක තියාගන්න. 3ට 2 ඒවා එකයි. දෙවරක් එක 2යි. අඩු කරපුවාම ඉතුරු 1යි. හරිනේ? දැන් අර මේ 7 ඊළඟ තියෙන 7නේ 7 පල්ලෙහාට ගන්න. 7 පල්ලෙහාට ගන්න. ඒතර ලැබෙන්නේ 17. 14 දෙකේ ඒවා බලන්න. 14 දෙකේ ඒවා 8යි. දෙවරක් 8 16. අඩු කරපුවාම 1යි. දැන් මොකද්ද කරන්නේ? ඊළඟට දැන් අපිට හම්බෙන්නේ 7න් පස්සේ ඉලක්කම නෙමෙයි තිතනේ හම්බෙන්නේ. අන්නේ තිත ඔය කෙලින්ම උඩට තියාගන්න. උත්තරේ උඩට තියාගන්න. ඔන්න උතන තියෙනවා. ඊට පස්සේ මේ 6 ගේන්නේ එක ළඟට. ඔන්න දැන් 6 ගෙනාවා එක ළඟට. හරි? දැන් ඉන්නේ 16. 16 දෙකේ ඒවා 8යි. දෙවරක් 8 16යි. අඩු කරපුවාම 0. මෙන්න උත්තරය මොකක්ද? 18.8. ඔය නැටුමක් කියම දැන් මේ උත්තරේ තමයි. 18.8. හොඳයි දෙවෙනි දසුන බලමු. 2.17 බෙදීම 4. right. දැන් 2ට 4 ඒවා බලනවා කීයද? බිංදුවයි. දැන් සාමාන්‍යයෙන් අපි පොඩි පන්ති වල නම් කරනවා 4 වරක් බිංදුව බිංදුවයි කියලා මෙතෙන්ට දා ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම දාලා හදන්නත් පුළුවන්. නම් මම මෙහෙම කරන්න. දැන් 2ට 4 ඒවා බැලුවා නෑ බිංදුවයිනේ. එහෙනම් අපි ඊළඟ 21ට බලන්නේ. 21ට බලන්න ඉස්සලා මේ තිත ඉහළට දා ගන්නවා. ওই තිත කෙලින්ම දැම්මා. දැන් 21ට බලමු. 21ට දැන් 4 ඒවා බලමු. 4 වරක් 5 නේද? 4 වරක් 5 20යි. දැන් අඩු කරමු. ඉතුරු පහ වෙනවා 1. එක ළඟට ගේනවා කාවද? 7. එතකොට කීයද ලැබෙන්නේ? 17. 17ට 4 ඒවා 4යි. 4 වරක් 4 16. දැන් මොකද කරන්නේ ඊට පස්සේ? අඩු කරනවා නේ. හරි. අඩු කරපුවා. දැන් බිංදුව ආවේ නෑ. බිංදුව ආවනේ ගාන ඉවරයි කියන්නේ. දැන් මොකද වෙන්නේ? ඔයාලා දන්නවා මම වේලස්සනත් කිව්වා මට මතක හැටියට දශම සංඛ්‍යාවක අග මේ අග මොනවද තියෙන්නේ? ඕන තරම් බිංදු තියෙනවා. එහෙනම් මෙන්න මෙතනින් බිංදුවක් අපි ගේනවා පල්ලෙහාට. දැන් කීයද? 10යි. 10ට 4 ඒවා 2යි. 4 වරක් 2 8යි. අඩු කළා 2යි. ඒත් බිංදුව ආවේ නෑනේ. ඉතුරු වෙනකන් යන්නේ. දැන් තවත් බිංදු තියෙනවානේ. එහෙනම් තව බිංදුවක් ගන්නවා යක් පල්ලෙහාට. යාවගෙන අපම 20යි. 20ට 4 වරක් 5යි. මෙන්න උත්තරේ. අඩු කරපුවම දාමු අඩු කරලා මෙන්න උත්තරේ. මොකක්ද? 0.5යි 4යි 2යි 5. අවසාන අභ්‍යාසය අපේ යටතේ ගණන් 4ක් වගේ හදන්නේ. පෙළ පොතේ ගණන් තියෙනවා 12ක් විතර. ඒවා හදන්න ඕනේ.
බලන්න පළවෙනි ගණන 78.6 බෙදීම 2 අපි බෙදමු 4 දෙවරක් 3යි දෙවරක් 3 6යි අඩු කරපුවාම 1යි 8 ගෙනාවා 18යි 18 දෙවරක් 9යි දෙවරක් 9 18යි අඩු කෙරුවා බිඳුවයි තිත ඉහළට ගෙනිච්චා 6 පල්ලෙහාට ගෙනාවා 6 එන්නේ බිඳුව 6 කියන්නේ 6මයි 6ට දෙවරක් 3යි දෙවරක් 3 6යි අඩු කරපුවාම බිඳුවයි උත්තරේ හරි 39.3යි පිළිතුර. දෙවෙනි ගණන මම මෙහෙම කිව්වට ඔයාලා දන්නව නවත්තලා ඔයාලා හදන්න ඕන මට අමතක වුණා කියන්න. හරි. හදන්න බලන්න දෙවෙනි ගණන. හොඳයි. දැන් උත්තරේ බලන්න. 4 වරක් 1 4යි ඉතුරු 1යි 12 වෙනවා. ඒ කියන්නේ දෙක පල්ලෙහාට ගත්තා. 12ට 4 වරක් 3 12යි අඩු කෙරුවා බිඳුවයි ගෙනාව 3 පල්ලෙහාට 3ට 4 ඒවා නැත එහෙනම් බිඳුවයි කොන 4 වරක් බිඳුවයි කියලා දානවා 3 අඩු කරනවා ඒකට 3ක් එනවා දැන් මොකද කරන්නේ 6 ගන්නවද ඊට ඉස්සරහ මොනවා හරි කරනවද මොනවද කරන්නේ දශම තිත ඉහළට ගෙනියනවා 6 ගෙනවා පල්ලෙහාට එතකොට 36ට 4 වරක් 9යි 4 වරක් 9 36යි අඩු කරපුවාම බිඳුවයි උත්තරේ කීයද 130.9 පැහැදිලි මේ දෙවෙනි ගණන දැන් බලමු තව ගණන් තුන්වෙනි ගණන 85.5 බෙදීම 3 බල හදන්න හැදුවට පස්සේ වීඩියෝ ප්ලේ කරන්නේ හොඳයි 8ට 3 වරක් 2 6යි ඉතුරු 2යි 25ට 3 වරක් 8 24යි ඉතුරු 1යි තිත කෙලින් ඉහළට දැම්මා ඉස්සලා අඩු කරගත්තා තිත ඉහළට දැම්මා 5 පල්ලෙහාට ගෙනාවා 15ට 3 වරක් 5යි 3 වරක් 5 15යි ඉතුරු බිඳුවයි right තුන්වෙනි ගණන අපි බලමු ඒ හැදුවේ හතරවෙනි ගණන බලමු 93.5 බෙදීම 5 93.5 පහෙන් බෙදද්දී 5 වරක් 1 5යි ඉතුරු 4යි 43ට 5 වරක් 8 40යි ඉතුරු 3යි ඒ ඉහළට දානවා 5 පල්ලෙහාට එනවා 35ට 5 වරක් 7 35යි ඉතුරු බිඳුවයි උත්තරේ 18.7යි හොඳයි දැන් අපේ ගමට වැහෙන්න කැසට් දාන තැනකුත් තියෙනවා ඔය දැන් එයාලා පටන් ගත්තා නිසා දැන් ඉතින් රෙකෝඩ් කරන්න බෑ දැන් වැඩේ ඉවර නිසා ඔයාලට ඇහෙනද පොඩ්ඩක් ඇහෙන්න දාන්නද ඇහෙන්න සලස්සන්න චුට්ටක් බලන්න ඇහෙනද කියලා ඈතින් වගේ ඇහෙනවද ඉතින් නේද ඔය තමයි එක ගෙදරක දාන සාද ඉතින් දැන් මට ඔයාට ඉතින් නැට වෙනවා දැන් ඉතින් මම ව්‍යායාම කරන්න මම දැන් ඩාන්ස් එකක් දාන්න යන්නේ ඒකේ සින්දුවට හරි ඔයාට පෙන්නන්න නැතුව හොරෙන් ඩාන්ස් කරලා එන්න දරුවනේ අපි වැඩක් කළා මේ වැඩේ සාර්ථක බව රැඳී පවතින ඔබ ලබා ගන්න දැනුම මත ඒ නිසා මේක හදන්න සෑහෙන කාලයක් ගියද මේක දීසි වැඩක් නෙමෙයි. තව මේක ඉතින් ලස්සන කරන දේවල් අපේ දරුවා විසින් කරලා දෙයි මට. එතකොට දැන් ඒ නිසා මේකේ ප්‍රයෝජනය ගන්න. ඔයාලා වැඩි හොඳට කරන්න. මම නැවත කියනවා මගේ වීඩියෝ බලන්න, ඒවා subscribe කරන්න. subscribe කරන ගාන වැඩි වෙද්දි මට සතුටුයි. හරි ඒ නිසා ඒක කරන්න. ඔයාලගේ යෝජනා මට ඉදිරිපත් කරන්න අඩුපාඩු තිබුණොත් මට කියන්න සර් මෙහෙම වුණොත් හොඳයි. සහරි අගය කරන සලකන එක තමයි සර්ට වැදගත්ම දේ. ඒසයිව බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් පාඩම් ඉතා ඉක්මනින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම අපි සමුදෙනවා. ස්තුතියි. සුබ දවසක් වේවා. සියලු වීඩියෝ නැරඹීම සඳහා WinMaths with Terence Piris YouTube channel එකට හෝ Frank Terence FB පිටුවට පිවිසෙන්න. ඔබගේ කාරුණික යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ මගින් පළ කෙරෙන පාඩම් ඔබට ප්‍රයෝජනවත් යයි සිතේ නම් යහළුවන් අතර ෂෙයා කරන්න. එසේම අපගේ මෙම YouTube channel එක subscribe කොට ඉදිරි පාඩම් පිළිබඳ පහසුවෙන් දැනුවත් විය හැක. ඔබ සැමට ස්තුතියි.